ආයුබෝවන් දරුවෝ සියලුම දෙනාටම තවත් අලුත් පරිච්ඡේදයකින් අපි හම්බ වෙන්නේ හැමෝම. එහෙනම් පුතේ උසස් පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණය විෂය ධාරාවේ පස්වන පාඩම අපි ඒකක විදිහට ගත්තොත් පස්වන ඒකකයත් එක්ක තමයි දරුවෝ හැමෝම අද සම්බන්ධ වෙන්නේ. මොකක්ද මේ පාඩම? මේ පාඩම මෙහෙයුම් පද්ධති. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා operating system. operating system. එතකොට මේ operating system කෙටි කරලා කියනවා පුතේ අපි මේ පාඩමට OS නේද? ගොඩක් දරුවෝ මේ පාඩම අඳුරන්නේ OS. OS පාඩම. දැන් අපි අවසානයේදී 4 වෙනි පාඩම logic gate පාඩම අවසන් කරලානේ මේ ආවේ. එතකොට logic gate පාඩම අවසන් කරලා 12 වසර 5 වෙනි පාඩම විදිහට operating system පාඩමත් එක්ක තමයි හම්බ වෙන්නේ. දැන් දරුවන්ට මතක ඇති මම කිව්වා 4 වෙනි පාඩම logic gate වලදී විභාගයේදී අපිට second paper එකේ B කොටසට ලකුණු 15ක ප්‍රශ්නයක් එනවා. හැබැයි මේ operating system මෙහෙයුම් පද්ධති කියන පාඩමේදී එහෙම ලකුණු 15ක ප්‍රශ්නයක් අපිට හම්බ වෙන්නේ නැහැ. MCQ අපිට යම් ප්‍රමාණයක් මෙතනදී ලැබෙනවා පුතේ. ඒ වගේම දැන් essay සහ structure කියලානේ තියෙන්නේ දෙවෙනි කොටසේ A කොටසේ ස්ට්‍රක්චර් කොටසට අපිට මෙහෙයුම් පද්ධති වලින් ලකුණු 5ක් 10ක් වගේ ප්‍රශ්නයක් හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම මේ පාඩම ගත්තහම පුතේ මේ විභාගය ફોකස් කරලා මේ ඉගෙනගත යුතු පාඩමක්ම නෙවෙයි ඔපරේටින් සිස්ටම් කියලා කියන්නේ. මොකද දැන් අපේ විෂය නිර්දේශය තුල තියෙනවා පුතේ පාඩම් සමහර ඒවා ඒ විභාගය ફોකස් කරන පාඩම්. ඒවා විභාගයටම ඉගෙන ගන්න අපි. විභාගයට උත්තර සදහමයි අපි ඉගෙන ගන්න. සාමාන්‍ය ජීවිතයේදී අපිට ඒ පාඩම් මං කියන්නේ ලොකුවට අපිට වැදගත් වෙන්නේ උදව්වක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ පාඩම් දරුවෝ ගොඩක් වෙලාවට විභාගයේදී උත්තර ලියන්න ඕනේ නිසා හොඳට ඉගෙන ගන්න. සමහර පාඩම් තියෙනවා විභාගය ફોකස් කරන්නේ නැහැ. විභාගයේදී අපිට පිළිතුරු පත්‍රයේ ඒ පාඩමින් සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. හැබැයි විශාල පාඩම් OS වගේ. හරි විශාල ලොකු පාඩමක් ළමයි. එතකොට මේ වගේ පාඩම් අපි ඉගෙන ගන්න පුතේ විභාගෙටම නෙවෙයි. විභාගෙන් පසු අපේ වෘත්තීය ජීවිතය සහ අධ්‍යාපන ජීවිතය. මොකද ඔබ උසස් පෙළින් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනවා නම් වෙනත් රටකට ඔබ හයර් ස්ටඩීස් වලට යනවා නම් ඒ වගේම ඔබ රැකියාවක් කරනකොට ඔබට පුතේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු ටික කරගෙන යාමේදී පරිගණක මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වෙනවා. එතකොට ඔබ ඔබගේ සියලුම වැඩ කටයුතු ටික සිද්ධ කරගන්නේ පරිගණකයක් කරා. ඒ පරිගණකය තුළ මෙහෙයුම් පද්ධති භාවිතා වෙනවා. ඔබ මෘදුකාංග ඉංජිනේරුවෙක් නම් නේද? නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් නම්, සිස්ටම් ඩෙවලොපර් කෙනෙක් නම්, සිස්ටම් ඩිසයිනර් කෙනෙක් නම් ඔබ කවුරු වුණත් IT ශාස්ත්‍රය තුලින් ඔබ ඉදිරියට යනවා නම් ඔබ වෙබ් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්, ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම ඔබත් එක්ක එකට සම්බන්ධ වෙමින් ඔබගේ ඒ වෘත්තීය ජීවිතයේ ඉදිරියට යන්න ඔපරේටින් සිස්ටම් කියන පාඩම ඔබට මහඟු දායාදයක් ඉෂ්ට කරලා දෙනවා. එනිසා දරුවනේ මේ ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගන්න දේ විභාගයටම අවශ්‍යද විභාගයට ඕනිමද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ අපි ඉගෙන ගන්න දේ අපේ ජීවිතයට කොච්චර වැදගත්ද කියන එක. මොකද අපි විභාගය ලියයි විභාගෙන් පස්සේ අපි මොකද කරන්නේ? නිසා මේ විභාගය කියන දේ ඒක අපේ එක කඩයිමක් පමණයි. ඒ කඩයිම මුළු ජීවිතේම පාස් වුණා කියලා කියන්න බෑ විභාගයේ කඩයිමේ. එනිසා පුතේ අපි විභාගෙත් පාස් වෙන්න ඕනි, ජීවිතයත් පාස් වෙන්න ඕනි. ඉතින් ඔපරේටින් සිස්ටම් කියන්නේ ටිකක් පැහැදිලි කිරීම සහිත සිද්ධාන්ත කාරණා පමණක් විශාල වශයෙන් තියෙන පාඩමක්. මේ පාඩම තුල දැන් මොකද පුතාලා නම්බර් සිස්ටම් 3 වෙනි පාඩම ඉගෙන ගන්නකොට ගණන් හදන්න තිබුණා. ඒක අපිට ප්‍රායෝගිකව ඒ ගණන් හදාගෙන යෑම නිසා අපිට ඒ පාඩම නීරස වුණේ නෑ. 4 වෙනි පාඩම අපි ගණන් හදාගෙන ආවේ. ඒ නිසා අපිට මේ පාඩම තුලදී කම්මැලිකමක් ලැබුණේ නෑ. හැබැයි පුතේ මේ OS පටන් ගන්න කලින් මම කියන්න කැමති මේ OS කියන පාඩම මෙහෙයුම් පද්ධති පාඩම පැහැදිලි කරන්න තියෙන්නේ මට ගොඩක් කතා කරන්න තියෙනවා. එතකොට පුතාලට තියෙන්නේ මේක අපි පන්ති කාමරය තුලදී සිද්ධ කරත් ඒ එකම දේ. පුතාලට තියෙන්නේ නෝට් එක බලාගෙන සිටීම පමණයි. අසා සිටීම පමණයි. ඔබට හොඳ ඇහුම්කම් දෙන්නෙක් වෙන්න වෙනවා. ඔබට හොඳ ඇහුම්කම් දෙන්නෙක් බවට පත් වෙන්න වෙනවා. එතන ඔබ ඇහුම්කම් දෙනවා මං පවසනවා. ඒ නිසා පුතේ
ඔබ හොඳ මානසික මට්ටමක නෙවෙයි නම් ඉන්නේ. ඔබ මේ පාඩම නරඹන්න එපා. ඔබ මේ පාඩම බලන්න ඕනි නිසා නම් බලන්නේ ඔබ මේ පාඩම බලන්න එපා. මේ පාඩම කවර් කරගන්න ඕනි නිසා ඔබ බලනවා නම් මේ පාඩම බලන්න එපා. ඒ නිසා ඔබගේ මානසික මට්ටම ඉතා හොඳ අවස්ථාවක නෙවෙයි නම් තියෙන්නේ. ඔබගේ මානසික මට්ටම යහපත් වනතුරු ඔබ මේ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙන්න එපා දරුවනේ. අපරාධ ඔබ වෙන වෙලාවක ඒක කරන්න. මොකද සමහර දරුවෝ ඉන්න ඕනිම මානසික මට්ටමකදී උන්ට ගණන් හදන පාඩම් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ගණන් හදාගෙන යනකොට උන්ට ඒක ගැටලුවක් නෑ. නමුත් මේ පාඩමේදී පුතේ ඔබට අහන් ඉන්න තියෙන ඔබට නිින්ද යන්න පුළුවන්. ඔබ අහන් ඉන්න එක්ක වෙන දෙයක් ඔළුවේ තියාගෙන වෙන්න පුළුවන්. අපරාධ පුතේ. අපි දෙගොල්ලන්ට මේකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඉතින් ඒකයි මම පටන් ගන්න කලින් කිව්වේ. මොකද මෙතනින් පස්සේ අපි 6 වෙනි පාඩමට එනවා. ඒක අපිට බෝරින් පාඩමක් නෙවෙයි. ඒ නිසා ඔපරේටින් සිස්ටම් කියන්නේ අපි පොඩි කාලේ ඉඳලා වැඩ කරපු පාඩම්. ඔයාලා හැමෝම පුතාලා කම්පියුටර් එක වැඩ කරලා තියෙනවා. ඒ නිසා පුතාලා හැමෝටම ඔපරේටින් සිස්ටම් එකක් හම්බ වෙලා තියෙනවා. ඔපරේටින් සිස්ටම් එක වැඩ කරලා තියෙනවා. අත්දැකීම් තියෙනවා. අවබෝධයක් තියෙනවා. ඔබට ජංගම දුරකථනයක් තියෙනවා නම් ඒ ජංගම දුරකථනයේ OS එකක් තියෙනවා. Android වෙන්න පුළුවන්, iOS වෙන්න පුළුවන්. ඒ නිසා පුතාලා හැමෝටම මේ අත දරුවෙකු ගත්තොත් එහෙම අපිට ගත්තොත් අවුරුදු 2 ඉඳලා දරුවෝ අද මේ ජංගම දුරකථන පරිගණකවල වැඩ කරනවා. ඔවුන්ටත් යම් අවබෝධයක් සහ හැකියාවක් තියෙනවා මේ මෙහෙයුම් පද්ධති හසුරවන්න. එහෙනම් අපි මේ අද උසස් පෙළට ඉගෙන ගන්න යන්නේ අන්න මේ මෙහෙයුම් පද්ධති කියන්නේ මොනවද ඔවුන්ගේ කාර්යභාරය. එනිසා අපි පාඩමට ප්‍රවේශ වෙමු. මේ පාඩමේදී අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ පරිගණකයක් අපි කියන්නේ මේ hardware components දෘඩාංග. මේ දෘඩාංග කොටස් එකතු වෙලා හැදෙනවා පරිගණකයක්. ඒක සැකිල්ලක්. මේක යකඩ ගොඩක්, ප්ලාස්ටික් ගොඩක්. මේ ප්ලාස්ටික් ගොඩට ජීවයක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට යකඩ ගොඩ අතපත ගාලා කිසිම දෙයක් කරන්න බෑ. ඒ නිසා මේ පරිගණකය ක්‍රියාත්මක වීමට අවශ්‍ය ජීවය සපයන්න තමයි මෙහෙයුම් පද්ධතියක් පරිගණකයකට සම්බන්ධ වෙන්නේ. එතකොට පුතේ මේ මෙහෙයුම් පද්ධතිය තමයි මේ අපි යූසර් සහ පරිගණකය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කරන්නේ. මොකද අපිට පේන්නේ මෙහෙයුම් පද්ධතියේ සිද්ධ වෙන දේවල්. පරිගණකයෝ අපිට මෙහෙයුම් පද්ධතිය හරහා තමයි උපදෙස් දෙන්නේ. අපි පරිගණකයට උපදෙස් දෙන්නේ මෙහෙයුම් පද්ධතිය හරහා. එහෙනම් මෙහෙයුම් පද්ධතිය නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ. එතකොට මේ පාඩමේදී අපි උගන්වනවා පුතාලට මේ මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය. පුතේ මේ මෙහෙයුම් පද්ධතියක් පරිගණකයට සුවිශේෂී වූ කාර්යයන් කිහිපයක් අපිට ඉෂ්ට කරලා දෙනවා. මේ පරිගණකයේ ප්‍රධාන වශයෙන්ම අපි පරිගණකයක් භාවිතා කරන්න පුතේ අපිට තියෙනවා දත්ත විශාල ප්‍රමාණයක්. මතක තියාගන්න බෑ හැමදේම අපිට. එනිසා අපි පරිගණකයක් භාවිතා කරනවා ළමයි මේ විශාල දත්ත ගබඩා කරලා තියාගන්න. ප්‍රධාන වශයෙන් අපි ජංගම දුරකථනයක් පාවිච්චි කරනවා ෆෝන් නම්බර්ස් ටික තියාගන්න. අපි ගන්න ෆොටෝස් ටික සේව් කරගන්න. අපිට අහන්න ඕනේ සින්දු ටික සේව් කරගන්න. අපිට බලන්න ඕනේ වීඩියෝස් ටික සේව් කරගන්න. නම් පරිගණකයක් ගන්නවා අපි පුතේ අපිට ඕනේ ඩොකියුමන්ට්ස්, වීඩියෝස් නේද? සින්දු මේ වගේ දේවල් අපි ගබඩා කරලා තියාගන්න. ඒසර මේ දේවල් ලස්සනට පිළිවෙලකට ගබඩා කරලා තිබ්බොත් තමයි පුතේ අපිට ඕනි වෙලාවක මේවා ගන්න පුළුවන්. අපි ගිහිල්ලා ටක් ගාලා වේගෙන් මේ ඩොකියුමන්ට් එක ගන්නවා, බලනවා, ෂෙයා කරනවා, ඩිලීට් කරනවා, රීනේම් කරනවා. තව කාට හරි පෙන් එකකට දාලා දෙනවා. නේද පුතේ? අපි මේවා ඩවුන්ලෝඩ් කරනවා, අප්ලෝඩ් කරනවා. මේවා ගොනු මේ ඩොකියුමන්ට්ස් මේවට අපිට මොනවද කරන්න බැරි? පුතේ මේ හැමදේම කරන්න පුළුවන් පහසුකම අපිට සපයලා දීලා තියෙන්නේ මෙහෙයුම් පද්ධතිය. නිසා අපි උසස් පෙළේදී ඉගෙන ගන්නවා මෙහෙයුම් පද්ධතියක් මේ ගොනු කළමනාකරණය කරන්නේ කොහොමද? ඒ විතරක්ද? RAM එක. පුතේ මේ කරන සියලුම දේවල් පරිගණකයක තියෙන්නේ RAM එක තුල. తాවකාලික මතකයේ තුල. අපි ගොනුවක් ඕපන් කරත් ඒක යන්නේ RAM එකට. විශාල කාර්යභාරයක් පුතේ RAM එක කරනවා. ඒක අපිට වචනෙන් කියන්න බෑ මොන වගේ දේවල් ටිකක්ද කරන්න කියලා. අපි ඉගෙන ගන්නකොට බලමු පුතේ. ඔබට පුදුම හිතේවි පරිගණකයක තියෙන RAM එක කොච්චර ලොකු කාර්යභාරයක් පරිගණකය වෙනුවෙන් මෙහෙයුම් පද්ධතියත් එක්ක එකතු වෙලා අපිට කරලා දෙනවද? අපි RAM එකට කියන්නේ මතකය, ප්‍රධාන මතකය. ඒ නිසා පුතේ අපි ඔපරේටින් සිස්ටම් පාඩමේදී ඉගෙන ගන්නවා. මම දැන් කිව්වා අංක 1 ගොනු කළමනාකරණය. ෆයිල් මැනේජ්මන්ට්. අංක 2 RAM එක ප්‍රධාන මතකය. එහෙනම් මොකද්ද? මතක කළමනාකරණය. මතකය කොහොමද කළමනාකරණය කරන්නේ? අපි ඉගෙන ගන්නවා.
දැන් අපි පරිගණකයත් එක්ක එකතු වෙලා විවිධාකාර වැඩ සිද්ධ කරගන්නවා. සින්දු අහනවා, ෆිල්ම් බලනවා, ෆොටෝ එඩිට් කරනවා, ගේම් ගහනවා. නේද පුතේ? විවිධාකාර දේවල්. අපි මේවට කියනවා ක්‍රියාවන්. අපි පරිගණකයත් එක්ක ක්‍රියාවක යෙදෙනවා. ලියුමක් ටයිප් කරනවා, ෆොටෝ එකක් එඩිට් කරනවා. මේ ක්‍රියාවන්. මේ ක්‍රියාවන් ටික සකස් කරන්න පරිගණකයකට තියෙනවා පුතේ සැකසුම් ඒකකයක්. මධ්‍ය සැකසුම් ඒකකය CPU එක. එහෙමනම් මෙහෙයුම් පද්ධතිය කොහොමද මේ ක්‍රියාවන් ඔක්කොම පටල ගන්නේ නැතුව හරි ලස්සනට පිළිවෙලකට එකින් එක ඒ දේවල් කළමනාකරණය කරන්නේ. පුතේ අපි වෙලාවකට සින්දුවක් අහන ගමන් ඉන්ටර්නෙට් යනවා, ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා, වයිරස් ගාඩ් එකකින් වයිරස් එකක් සර්ච් කරනවා නේද? ඒ ඇසි පෙන් එකක් ගහලා මොන හරි කොපි කරගන්නවා නේද? ෆොටෝෂොප් වලින් මොන හරි ෆොටෝ එකකුත් එඩිට් කරනවා. බලන්න වැඩ කීයක් අපි කරනවද? ඒ ඇසි ඔපරේටින් සිස්ටම් එක ගිහිල්ලා අනිත් ඒවාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි. ක්‍රියාවන් ගණනාවක් එක මොහොතක මේ සිද්ධ වෙනවා. මේකක්වත් පැටලෙන්නේ නැහැ, මාරු වෙන්නේ නැහැ, ක්‍රෑෂ් වෙන්නේ නැහැ. හරි ලස්සනට ගගක් ගලාගෙන යනවා වගේ මේ වැඩ ටික අපිට එකින් එක පරිගණක මෙහෙයුම් පද්ධතිය කරලා දෙනවා. පුදුම හිතෙනවනේ. අපි කවදාවත් මේව ගැන හිතලා නැහැ. අපි කවදාවත් ඔපරේටින් සිස්ටම් එකක් කොච්චරනම් පරිගණකයක් තුල දුක් විඳිනවද කියලා හිතලා නැහැ. එයා පුදුම දුකක් පුදුම මහන්සියක් දරනවා පුතේ ඔයා වෙනුවෙන් කාර්යක්ෂම වූ සේවාවක් සපයන්න. ඒ නිසා අපි ඉගෙන ගන්නවා මේ ඔහු ඒ කරන ඒ ක්‍රියාවලිය. මොකද්ද? ක්‍රියායන කළමනාකරණය. පුතේ මේ වගේ මෙහෙයුම් පද්ධතියක් අපිට කරන සේවාවන් ගොඩක් තියෙනවා. ගොනු කළමනාකරණය, මතක කළමනාකරණය, ක්‍රියායන කළමනාකරණය, ආරක්ෂණ කළමනාකරණය, අතුරු මුහුණත් කළමනාකරණය, ඊට පස්සේ පද්ධති ප්‍රවේශ කළමනාකරණය, ගිණුම්කරණය මේ වගේ අපිට තියෙනවා විවිධ අවස්ථා ගොඩක් පරිගණකයේ අපි වෙනුවෙන් ඉෂ්ට කරලා දෙන. නමුත් මේ පාඩම පුරාවට අපි ඉගෙන ගන්නේ ප්‍රධාන අවස්ථා තුනක් ගැන පමණයි. ඒ ගොනු කළමනාකරණය, මතක කළමනාකරණය, ක්‍රියායන කළමනාකරණය. මේ තුන් දෙනා හැසිරෙන්නේ කොහොමද? මේ තුන් දෙනා අපේ පරිගණකයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි යූසර් අපිත් එක්ක මෙහෙයුම් පද්ධතියක් මේ දේවල් කොහොමද එකට එකතු කරගෙන ඉස්සරහට වැඩ ටික කරගෙන යන්නේ? මෙයාලගේ හැසිරීම මොන වගේද? අපි ඉගෙන ගන්න යන්නේ ඔන්න ඔය ටික. ඉතින් මම ඒකයි පුතාලට කිව්වේ මම පාඩමට එන්න කලින් පාඩමේ ප්‍රවේශයේදී මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. හැබැයි මෙතෙන්ට එන්න කලින් අපි මුලින්ම ඉගෙන ගන්න පුතේ OS එකක් කියන්නේ මොකක්ද? මෙහෙයුම් පද්ධතියක් ඉස්සෙල්ලාම මේ ලෝකෙට ආවේ කොහොමද? මෙහෙයුම් පද්ධතියක ඉතිහාසය මොන වගේද? ඒ ඉතිහාසය තුල අද දක්වා මේ මෙහෙයුම් පද්ධති ක්‍රමයෙන් අද වර්තමානයේ අපි දකින මෙහෙයුම් පද්ධති දක්වා ආරම්භ කළේ ආරම්භ වුණේ කොහොමද? අපිට ඕනිම දෙයක ඉතිහාසය ඉගෙන ගත යුතුයි. ඒ නිසා අපි මේ එකපාරට අද වර්තමාන මෙහෙයුම් පද්ධති වලට එන්නේ නෑ පුතේ. මෙහෙයුම් පද්ධතියක් කොහොමද ආවේ? දැන් අපි ඉගෙන ගත්ත දෙවෙනි පාඩමේදී පුතේ හાર્ඩ්වෙයාර්. අද අපි දකින පරිගණක එකපාරට බිහි වුණේ නෑ 1822 දී චාල්ස් බැබේ හදපු නේද මේ පරිගණක යාන්ත්‍රණය පරිගණකයකට සමාන යන්ත්‍රය උපයෝගී කරගෙන 1822 1833 මේ විදිහට තමයි අපි ක්‍රමක්‍රමයෙන් පරිගණකයේ දිනු කරගෙන අද වර්තමානයේ අපි දකින පරිගණකය වෙනකන් පරිගණකයේ දිනු කරේ. ඒ නිසා මේ හැම දෙයකම ඉතිහාසයක් තිබුණා. ඔය පරිගණකයට මේ ඔපරේටින් සිස්ටම් එකත් ඇටච් වෙන්නේ. ඒ හින්දා මම මේ මෙහෙයුම් පද්ධති කියන කොටසට එන්න කලින් මම මෙන්න මේ කොටසට පුතාලට එන්න. පුතාලට මතක ඇති පරිගණක පද්ධතියක ප්‍රධාන සංරචක. පරිගණක පද්ධතියක ප්‍රධාන සංරචකය වලින් අංක 1 තමයි පුතේ දෘඩාංග හાર્ඩ්වෙයාර්. අංක 2 පුතේ මෘදුකාංග සොෆ්ට්වෙයාර්. අංක 3 තමයි ස්ථීර අංග ස්ථීරාංග. අංක 4 ජීවාංග යූසර්. මේ 4 දෙනා නැතුව පරිගණක පද්ධතියක් හැදෙන්නේ නැහැ පුතේ. හાર્ඩ්වෙයාර් තියෙන්න ඕනේ, සොෆ්ට්වෙයාර් තියෙන්න ඕනේ, ෆර්ම්වෙයාර් තියෙන්න ඕනේ, ලයිව්වෙයාර් තියෙන්න ඕනේ. ඔතනදී පුතේ අපි දෘඩාංග කොටස් 5කට බෙදුවා. අංක 1 නේද? ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, මතක උපාංග, sannivedana උපාංග, සැකසුම් උපාංග. අපි උපාංග 5ක් බෙදුවා. පුතේ මෘදුකාංග අපි බෙදුවා කොටස් 2කට. හරිද? කොටස් 2කට. පද්ධති මෘදුකාංග ඊගාවට යෙදුම් මෘදුකාංග. පැහැදිලිද? මෘදුකාංග කොටස් 2කට අපි වර්ගීකරණය කරා පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියලා.
ඔතනදී පුතේ පද්ධති මෘදුකාංග අපි නැවත බෙදනවා කොටස් 3කට. පද්ධති මෘදුකාංග එතනදී අපි මුලින්ම පද්ධති මෘදුකාංග බෙදුවා මෙහෙයුම් පද්ධති කියලා. මෙහෙයුම් පද්ධති. ඊට පස්සේ දෙවෙනි එක උපයෝගීතා මෘදුකාංග. උපයෝගීතා මෘදුකාංග. පුතේ තුන්වෙනි එක භාෂා පරිවර්තක. භාෂා පරිවර්තක කියන්නේ දැන් පරිගණකයක් යන්ත්‍ර භාෂාවත් එක්කනේ කටයුතු කරන්නේ. අපි කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක. එතකොට පරිගණකයක් නිර්මාණය වෙන්නේ පරිගණක භාෂාවකින්. ඊට පරිගණක භාෂාවල් වලින් ලබා දෙන කමාන්ඩ් විධාන යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්නත් ඕනි. යන්ත්‍ර භාෂාවෙන් ලබා දෙන උපදෙස් පරිගණක භාෂාවකට පරිවර්තනය කරන්නත් තමයි මේ භාෂා පරිවර්තක ඉන්ටර්ප්‍රිටර්, කම්පයිලර් ඔය විදිහට වර්ග තියෙනවා. අපි ඒක කතා කරනවා ඉදිරියේදී ඉදිරි පාඩම්වලදී. ඉතින් මම කියන්න හැදුවේ දැන් මේ දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග, ජීවාංග කියන කොටසේ මෘදුකාංග බෙදනවා පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියලා. එහිදී පද්ධති මෘදුකාංග නැවත කොටස් 3කට බෙදනවා. මෙහෙයුම් පද්ධති, උපයෝගීතා, භාෂා පරිවර්තක කියලා. ඔන්න පුතේ, ඔන්න ඔතන තමයි මෙහෙයුම් පද්ධති ඉන්නේ. එහෙනම් මෙහෙයුම් පද්ධති වලට හිමි ස්ථානය දැන් පැහැදිලිනේ. මෘදුකාංග වල පද්ධති මෘදුකාංග වල තමයි මෙහෙයුම් පද්ධති ඉන්නේ. අන්න ඒ මෙහෙයුම් පද්ධති ගැන තමයි පුතේ අපි අද ඉගෙන ගන්න හදන්නේ. හරි. එහෙනම් දැන් පුතාලට පැහැදිලි අවබෝධයක් ආවා. පරිගණක සංරචක කොටස් හතරෙන් මෘදුකාංග කියන සංරචකයට අදාළව පද්ධති කොටසේදී අපිට මෙහෙයුම් පද්ධති හම්බ වෙනවා. ඒ මෙහෙයුම් පද්ධති වල තියෙන ගුණ කළමනාකරණය, මතක කළමනාකරණය, ක්‍රියායන කළමනාකරණය කියන කොටස් තුන තමයි ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්නෙ. එතනදී ගොඩක් වෙලාවට පුතේ මේ මතක කළමනාකරණයට අදාළව පරිගණකයේ RAM එක සහ CPU එක තුල ඔය යම් ක්‍රියායන ගබඩා වීමට අදාළව අපිට පොඩි කැල්කියුලේෂන්ස් ගණනය කිරීම ටිකක් හදන්න එනවා. ඕක තමයි අපිට මෙතනදී ඔය ටිකක් ගණන් හදන කැලක් ගණන් හදන කොටසක් අපිට හම්බ වෙන්නේ මතක කළමනාකරණයේ. ඔන්න ඔය ආශ්‍රිත ඔය කොටස ආශ්‍රිතව ඒක මතක කළමනාකරණය විතරක් නෙවෙයි ක්‍රියායන කළමනාකරණය මේ දෙකේම සංසිද්ධියකින් තමයි ඒක නිර්මාණය වෙන්නේ. ඉතින් අපි එතනදී ඔය ගණනය කිරීම කොටසට එනවා. හරි. එහෙමනම් අපි අවබෝධයක් ගත්තා. මම පුතාලට මේ ලොකු කාලයක් අරගෙන පැහැදිලි කරලා දුන්නේ පාඩමට එන්න කලින් පාඩමේ අවබෝධයක් පුතාලා ලබා ගන්න ඕනි. මොකද ගොඩක් දරුවෝ පළවෙනි වතාවට තමයි මේ පාඩම ඉගෙන ගන්න. ඉතින් ඒ දරුවෝ දැනගන්න ඕනි මේ පාඩම මොනකටද තියෙන්නේ. සමහර දරුවෝ එකපාරක් හරි මේ පාඩම ඉගෙන ගත්ත දරුවෝ තමයි මේ පාඩම දෙවෙනි පාර බලන්නේ. හැබැයි සමහර දරුවෝ ජීවිතේ පළවෙනි වතාවටයි මේ පාඩම නරඹන්නේ. ඒ නිසා ඒ හැම දරුවෙක්ම මේ පාඩම ගැන හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. එහෙමනම් මේ පාඩමේ පළවෙනි කොටස විදිහට අපි පරිගණක මෙහෙයුම් පද්ධතියේ හැදින්වීම කියන කොටසටයි මේ යන්නේ. එහෙමනම් පරිගණක මෙහෙයුම් පද්ධති හැදින්වීම. පරිගණක මෙහෙයුම් පද්ධති. පරිගණක මෙහෙයුම් පද්ධතියේ හැදින්වීම. පුතේ මම ඔන්න දැන් කලින් වගේ පුතාලාට ස්ක්‍රීන් එක තුල මේක වැටෙනවා. පුතාලා ඒකත් කියව ගන්න මමත් මේ පැහැදිලි කිරීම කරන්නම්. පරිගණක මෙහෙයුම් පද්ධතියක් යනු පද්ධති මෘදුකාංගයකි. පුතේ අපි දැන් ඉගෙන ගත්තා. පද්ධති මෘදුකාංග කොටසේ තමයි මෙහෙයුම් පද්ධති තියෙන්නේ. එහෙනම් පද්ධති මෘදුකාංගයක් තමයි පරිගණක මෙහෙයුම් පද්ධති. මෙය ක්‍රමලේඛන ගණනාවක එකතුවක් වන අතර මෙමගින් පරිගණකයක සම්පත් භාවිතයට අවශ්‍ය වන මූලික විධාන හා එම විධාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම ලබා දේ. පුතේ මේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ ක්‍රමලේඛ ගණනාවක එකතුවක්ලු. දැන් පුතේ අපි softwares කියලා කතා කරනවානේ. දැන් මම එතනදී කිව්වා softwares වර්ග දෙකක් තියෙනවා. මේ system software සහ application software. එතකොට system software කියන්නේ පද්ධති මෘදුකාංග. යෙදුම් මෘදුකාංග application softwares කියලා කියන්නේ අපි දකින්න Photoshop, Word මේ පොඩි softwares වර්ග. පොඩි නැහැ ඉතින් ඒ දේවල්. නමුත් අපේ සාමාන්‍ය ජීවිතයේදී අපිට ඔයගේ පොඩි softwares තියෙනවා. එතකොට මේ application softwares කියන දේවල් තනි පරිගණක භාෂාවක් උපයෝගී කරගෙන නිර්මාණය කරන්න පුළුවන්. Java, Python, VB, C++, C Sharp, ASP මේ වගේ programming languages යොදාගෙන අපිට කුඩා ප්‍රමාණයේ යෙදුම් මෘදුකාංග හදන්න පුළුවන්. අපිට මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.
දැන් ඔන්න රටක් තියෙනවා එක රටක්. මේ රටේ පුරවැසියෝ පොඩි පොඩි ගෙවල් හදනවා. හරියට නිකන් මේ යෙදුම් මුදුකාංග වගේ. ඉතින් ඔය මැටි වලින් හදන ගෙවල් තියෙනවා, බ්ලොක් ගල් වලින් හදන ගෙවල් තියෙනවා, ගඩොල් වලින් හදන ගෙවල් තියෙනවා. නේද? ඔය දර වලින් ලී වලින් හදන ගෙවල් තියෙනවා. ඉතින් කොළාතු වලින් හදන ගෙවල් තියෙනවා. ඉතින් එක එක පුද්ගලයෝ ඒගොල්ලන්ට අදාළ ඒගොල්ලෝ කැමති ආකාරයේ අමුද්‍රව්‍ය යොදාගෙන කුඩා ප්‍රමාණයේ ගෙවල් හදාගෙන ජීවත් වෙනවා. ඒක සරලයිනේ පුතේ. ඒක හරියට අර මම කලින් කිව්වා වගේ අපි කැමති ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් යොදාගෙන අපි කුඩා මුදුකාංග නිර්මාණය කරගන්නවා පරිගණකයකට අපිට අවශ්‍ය කරන දේවල් සිද්ධ කරන්න. හැබැයි ඔය රටේ ඉන්න පාලකයා නේද? අපි කියන රජතුමා කියලා හිතන්නකො. රජවරයෙක්, රජතුමෙක්. රජතුමාටත් ගෙයක් හදන්න ඕනේ. දැන් රජතුමා තමයි මුළු රටම පාලනය කරන්නේ. අර හැම පුරවැසියෙක්ම පාලනය කරන්නේ යා. ඒ පුරවැසියෝ හදපු සෑම නිවසකම අයිතිකරුයා. අයිතිකරු කියන්නේ ඔහු තමයි ඒව බලාගන්නේ ආරක්ෂකයා. දැන් එතකොට එයා නම් හැමදේම පාලනය කරන්නේ එයාට කොළතු වලින් ගයක් හදාගන්න බෑනේ. රජවරයෙක්නේ, රජතුමෙක්නේ. එයා හදනවා මාලිගාවක්. නේද? එයා හදන්නේ මේ මාලිගාව ඒ මුළු පද්ධතියම ආරක්ෂාවට. නේද? ඒ පද්ධතියම ආරක්ෂාවට. එයා හදන මාලිගාව තුල වෙළඳපළක් තියෙනවා, රෝහලක් තියෙනවා. අර ඉන්න පුරවැසියන්ට ඇවිල්ලා බාණ්ඩ මිලදී ගන්න, බාණ්ඩ අලෙවි කරන්න, බෙහෙත් ගන්න, තමන්ගේ දිනදා ජීවිතයේ අවශ්‍ය කටයුතු හැම දෙයක්ම වෙනුවෙන්. ඒ නිසා යා ලොකු ආරක්ෂක බැම්මක් වටේට සවින් කරනවා. වෙනත් රාජධානි වලින් ආරක්ෂාව, ඒ කියන්නේ රාජධානි වලින් අපිට ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. මිනිස්සු හොරකම් කරන්න පුළුවන්. ඒ නිසා ඔහු මේ පද්ධතිය ආරක්ෂා කරන්න පුතේ මොකද කරන්නේ? අර සාමාන්‍ය මිනිසු විසින් ඒගොල්ලන්ගේ ගෙවල් හදන්න යොදාගත්ත අමුද්‍රව්‍ය හැම දෙයක්ම මොහු යොදා ගන්නවා මාලිගාව හදන්න. ගඩොල් ගේනවා, බ්ලොක් ගල් ගේනවා, ගල් ගේනවා, සිමෙන්ති ගේනවා, මැටි ගේනවා, පස් ගේනවා, ලී ගේනවා, කොළාතු ගේනවා. අර හැම දෙයක්ම එකතු කරනවා. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ගණනාවක් එකතු කරලා තමයි පුතේ මෙහෙයුම් පද්ධතියක් හැදෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ OS එකක් හදනවා කියන්නේ හරියට මාලිගාවක් හදනවා වගේ. අපේ තාත්තට පුළුවන් පුතේ නේද? බ්ලොක් ගල් ටිකක් හරි එකතු කරලා අපිට ඉන්න ගෙයක් හදලා දෙන්න. හැබැයි ඒක මාලිගාවක් නෙවෙයි. හේතුව ඒ තරම් මහා විශාල කාමර දහස් ගාණක් තියෙන ආරක්ෂාව සහිත එකක් තනි පුද්ගලයෙක්ට හදන්න බෑ. ඒ නිසා ඒකට පුද්ගලයන් ගණනාවක් එකතු වෙන්න ඕනේ. දැන් අපේ දරුවන්ට හිතෙන්න පුළුවන් මමත් ලොකු වෙලා කවදා හරි ඔපරේටින් සිස්ටම් එකක් හදනවා. දැන් පුතේ මෙහෙම හිතන්නකෝ. ලෝකෙ දියුණුයි. අපි මේ ඉන්නේ 2022 නැත්නම් අපි කියන 21 වෙනි සතවර්ෂයේ අපි ඉන්නේ. නේද? 20 වෙනි සතවර්ෂයේ අවසානයේ 21 වෙනි සතවර්ෂයට දැන් පා තියලා තියෙන්නේ. එතකොට පරිගණකයේ දියුණුයි. අද මොනවද දියුණු නැත්තේ? අපි යූස් කරන්නේ අද 5G. එතකොට පරිගණක ඉතාමත්ම ලොකු පෙරලියක් අද කරලා තියෙනවා. ජංගම දුරකථන ළමයි ශීඝ්‍රයෙන් දියුණු වෙලා. හැබැයි අපිට තරගකාරී ඔපරේටින් සිස්ටම් වර්ග මොනවද තියෙන්නේ මතක් වෙන? අපි හැමෝම දන්න එකම OS එක Windows මෙහෙයුම් පද්ධතිය. ඊට අමතරව Apple සමාගම ඔවුන්ගේ උපාංග සඳහා නිර්මාණය කරලා තියෙනවා Mac OS එක, Apple OS එක. ඊට අමතරව open source OS තියෙනවා Linux, Ubuntu. නමුත් අපි මේ දේවල් එදිනදා ජීවිතයේ සාමාන්‍ය භාවිතයට බහුතරයක් භාවිතා කරන්නේ නැහැ. නිසා ලෝකේ බහුතරයක් භාවිතා කරන ඔපරේටින් සිස්ටම් එක සහ ඔයාලා වුණත් එකපාරටම කියන මතක් වෙන OS එක තමයි Windows මෙහෙයුම් පද්ධතිය. ඇයි දරුවනේ මේ Windows මෙහෙයුම් පද්ධතිය ඇරෙන්න වෙන කරට කර යන අපි තුන් මෙහෙම 10 දෙනෙක් ගත්තොත් එහෙම 10 දෙනෙක්ගෙන් මම නම් හිතන්නේ 9 දෙනෙක්ම භාවිතා කරන්නේ Windows 8 දෙනෙක්ම Windows ලංකාව වගේ රටක. අනිත් වෙනත් රටවල නම් Apple users වැඩි නිසා. එතකොට ඇයි මේකට මේ තරගකාරී ඔපරේටින් සිස්ටම් එකක් අදට නිර්මාණය වුණේ නැත්තේ? Windows සහ සමානව. අපිට ඇයි තීරණයක් ගන්න දුන්නේ නැත්තේ? දැන් පුතේ අපි කම්පියුටරයක් ගන්න යනකොට හිතනවා Asus හොඳයිද, Dell හොඳයිද, HP හොඳයිද, Lenovo හොඳයිද? අපිට බ්‍රෑන්ඩඩ් මාදිලි වර්ග ඕනෑ තරම් තියෙනවා. ජංගම දුරකථනයක් ගද්දී Samsungද, Oppoද, Huaweiද, Appleද නේද? හැබැයි ඔය කොයික තෝරගත්තත් ඔය HTC වුණත්, Sony වුණත්, Samsung වුණත්, Huawei වුණත්, Oppo වුණත් මේ හැම එකේම තියෙන Android මෙහෙයුම් පද්ධතිය. එහෙනම් ඇයි මේ මාදිලිත් එක්ක OS එක වෙනස් වුන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි පුතේ ඔපරේටින් සිස්ටම් එකක් හදනවා කියන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. ඒක අවුරුදු ගාණක් තිස්සේ නිර්මාණය වන රිසර්ච් කරලා පරීක්ෂණ කරලා අඩුපාඩු නැතුව
හැම පරිගණකයකටම කම්ෆර්ටබල් විදිහට කාර්යක්ෂමව හදපු එකක් OS එකක් කියන්නේ. එකපාරට නිින්දෙන් හැරිලා OS හදන්න බෑ පුතේ. Windows මෙහෙයුම් පද්ධතිය අවුරුදු කීයක් තිස්සේ නිර්මාණය වෙන පද්ධතියක්ද? ඒකයි මේ කියන්නේ පුතේ මෙතනදී මේ කොටස තේරුම් ගන්න. මම ඒකයි කිව්වේ මට මෙතනදී ගොඩාක් සාකච්ඡා කරන්න තියෙන්නේ පුතාලාට තියෙන්නේ අහන් ඉන්න. මම පැහැදිලි කරන්නම් හොඳට ඔලුවට දාගන්න හොඳට අහගන්න මේ කොටස් අමුතුවෙන් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේ අසා සිටීම ප්‍රමාණවත්. ඒ නිසා මෙය ක්‍රමලේඛන ගණනාවක එකතුවක් වන අතර මෙමගින් පරිගණකයක සම්පත් භාවිතයට අවශ්‍ය වන මූලික විධාන හා එම විධාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම ලබා දෙයි. මොනවද පුතේ පරිගණකයක භාවිතා වන සම්පත් කියන්නේ? නේද? පරිගණකයක තියෙන සම්පත් නේද? දැන් ඔයාගේ සම්පත් මොනවද කියලා හෙව්වම මොකද පුතාගේ සම්පත්? නේද? වගේ මගේ අම්මා තාත්තා මට සම්පතක්. මගේ S2 මට සම්පතක්. නේද? මගේ කම්පියුටරේ මට සම්පතක්. මගේ ෆෝන් එක මට සම්පතක්. මගේ රට මට සම්පතක්. අපිට සම්පත් තියෙනවා ඒ වගේ. පුතේ පරිගණකයකට තියෙන සම්පත් තමයි පරිගණකයක තියෙන උපාංග. පුතේ RAM එක පරිගණකයේ සම්පතක්. හાર્ඩ් එක සම්පතක්. ওই හાર્ඩ් එක නැති වුණොත් පිච්චුනොත් නේද? හරි දුකයි අපිට. හાર્ඩ් එක පිච්චුනොත් ඔක්කොම ඉවරයි. ජීවිතේම නැති වුණා වගේනේ. නේද? හිතලා බලන්න. එහෙම වෙන්න එපා. හිතලා බලන්න. දැන් පුතාලගේ හાર્ඩ් එක පිච්චුනොත් එහෙම නේද? ඔකේ තියෙන දත්ත ටික. හරි සම්පතක් ඒකනේ. ඔයාගේ පරිගණකයට සම්පතක්. නම් මේ පරිගණකයේ තියෙන උපාංග පරිගණකයකට සම්පතක්. VG එක. නේද පුතේ? දැන් අද කාලේ අපිට ගේමින් වලට අදාළ VG එකක් එහෙම ගන්න වකුගඩුවක්වත් විකුණන්න වෙනවා. නේද? VG එකක් කීයද? ලක්ෂ 7 වෙනකන් යන 12 15 ලක්ෂ 3 4. ඒ කියන්නේ ඉස්සර කම්පියුටරයක් ගන්න ලක්ෂයක් තිබ්බහන් ඇති පුතේ. දැන් VG එකක් ගන්න. මේ කතා කරන වර්තමානයේ තත්ත්වය ඉතා භයානකයි. එහෙනම් VG එකක් තියෙනවා නම් අපිට ඒක සම්පතක්. ඒක පිච්චුනොත් එහෙම ළමයි නිකන් නේද? අපිට හිතා ගන්න බැරි වෙයි. මොනවා කරන්නද කියලා. ඒ නිසා පරිගණකයක සම්පත් කියන්නේ ඒවා. RAM එක, CPU එක, VG එක, motherboard එක, monitor එක මේ පරිගණකයක සම්පත්. මෙන්න මේ සම්පත් භාවිතයට අවශ්‍ය වන මූලික විධාන. ඒවා භාවිතා කරන්න ඕනි. එහෙනම් ඒවට විධාන දෙන්න ඕනි. ඒ විධාන ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒ පසුබිම ලබා දෙන්නේ මෙහෙයුම් පද්ධතිය පුතේ. මෙහෙයුම් පද්ධතිය තමයි ඔයාගේ සම්පත් පාලනය කරන්නේ. ඒවට උපදෙස් දෙන්නේ. VG එක ඔයා මෙහෙම කරන්න, RAM එක ඔයා මෙහෙම කරන්න, සකසනය මේ ටික බාර ගන්න, මේ ටික සකස් කරන්න, සකස් කරලා වේගෙන් RAM එකට එවන්න, VG එකට අග්ගල ගිහලා මේක මොනිටරේ තියෙන පික්සල් ටික පුරවන්න. මේ උපදෙස් දෙන්නේ කවුද? ඔයා කරන්නේ ගිහලා කීබෝඩ් එකක් ප්‍රෙස් කරනවා, මවුස් එකක් අල්ලලා මොනිටරයක් දිහා බලන් ඉන්න එක විතරයි. නමුත් පරිගණකයේ මේක පිටිපස්සේ ඉඳලා මෙහෙයුම් පද්ධතියත් එක්ක එකතු වෙලා විශාල කාර්යභාරයක් කරනවා. හිතලා බලන්න මේ දේවල් ගැන. ඒ නිසා කියන්නේ ඒකයි. මෙම සම්පත් පාලනය කරන්න මේවට විධාන දෙන්න තමයි මෙහෙයුම් පද්ධතියක් ඉන්නේ. ඒ වගේම කියනවා ස්ථිරාංග ෆර්ම්වෙයා හැරුණු විට ස්ථිරාංග හැරුණු විට අනිකුත් සියලුම වැඩසටහන් මෙහෙයවීමට මෙහෙයුම් පද්ධතියට අවශ්‍ය වේ. පුතේ පරිගණකයක දෘඩාංග පාලනය කරන්න මෙහෙයුම් පද්ධතිය, මෘදුකාංග පාලනය කරන්න මෙහෙයුම් පද්ධතිය, අපිව පාලනය කරන්නේ මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතියට ඕන විදිහට තමයි අපි වැඩ කරන්නේ. හැබැයි මෙහෙයුම් පද්ධතියට ෆර්ම්වෙයා එක පාලනය කරන්න බෑ පුතේ. දැන් ඔයාගේ කම්පියුටරේ HP එකක් නම් මෙහෙයුම් පද්ධතියට පුළුවන් ද HP කියන එක මකලා ඒක ඩෙල් කරන්න. බෑ මොකද ඒක HP කියලා ඔන්න එනකොට වැටෙන්නේ පුතේ ෆර්ම්වෙයා එක තුලින්. ෆර්ම්වෙයා එක කියන්නේ ස්ථිරාංග. නමේම තියෙනවනේ ස්ථිර අංග. වෙනස් කරන්න බෑ. එහෙනම් පුතේ මතක තියාගන්න මෙහෙයුම් පද්ධතියකට ස්ථිරාංගත් එක්ක මොකුත් කරන්න බෑ. ස්ථිරාංග අල්ලන්නවත් බෑ. ඒකයි කියන්නේ මෙතනදී හොඳට අවබෝධ කරගන්න. ස්ථිරාංග හැරුණු විට අනිකුත් සියලුම වැඩසටහන් මෙහෙයවීමට මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය වේ. මෙමගින් පරිගණකයේ අභ්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳ එතරම් අවබෝධයක් නොමැතිව මෙමගින් පරිගණකයේ අභ්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳ අභ්‍යන්තර කියන්නේ පුතේ පරිගණකයේ ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන අවබෝධයක් නැති පරිශීලකයෙකුට එහි ඇති සම්පත් අවශ්‍යතාවය අනුව මෙහෙයවීමේ හැකියාව ලබා දී. ඒ කියන්නේ දැන් පරිගණකයේ ඇතුලේ මොනවද වෙන්නේ කියන අවබෝධය හැමෝටම නැහැනේ පුතේ. ගොඩක් අය දන්නේ පරිගණකයේ වැඩ කරන්න විතරයි. ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක කවුරුවත් වැඩිය දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවබෝධයක් නොමැති කෙනෙකුට උනත් ඒකේ සම්පත් ගැන අවශ්‍යතාවය අනුව මෙහෙයවීමේ හැකියාව ඔපරේටින් සිස්ටම් එක හදලා දෙනවා. පරිගණකයේ සියලු සම්පත් කළමනාකරණය සිදු කරන ලබන්නේ මෙහෙයුම් පද්ධතිය මගිනි. රයිට්? පරිගණකයේ සියලු සම්පත් කළමනාකරණය කරනු ලබන්නේ මෙහෙයුම් පද්ධතිය මගිනි. එමනම් පරිගණකයේ සියලුම සම්පත් වන්න කළමනාකරණය කරනවා කියන්නේ මෙහෙයුම් පද්ධතිය. ඉතින් මේ නෝට් එක මේ විදිහට සාකච්ඡා කරනකොට දරුවනේ දැන් දරුවෝ අතේ මේ නෝට් එකට දාලා ටියුට් එකක් නැහැනේ. එතකොට සමහර දරුවෝ පාසල් විෂය නිර්දේශයේ ඉගෙනීම් කටයුතු සිද්ධ කරපු නෝට් එක බලාගෙන තමයි
මේ නෝට් එක කම්පෙයාර් කරගෙන ඔබ කියවන්නේ. එතකොට පුතේ මම මෙහෙම කියන්න ඕනි මේ සමහර දැන් අපි විෂය නිර්දේශයට අනුකූලව මේවා නිර්මාණය කරනකොට පුතේ සමහර දේවල් තේරුම් ගැනීමට අවශ්‍ය කරන කරුණු මේවා අතින් දාන්නේ අපි. මේවා අතින් එකතු කරන්නේ. එතකොට ඒ කාරණා ඒ කොටස් ඒ විදිහටම සමහර වෙලාවට පාෂල් විෂය නිර්දේශය තුලදී ඔබට නොලැබී තියෙන්න පුළුවන්. එතනදී ඔබ අව탁සේරු කරන්න එපා. මේ කොටස් අනේ අපිට දීලා නැහැනේ මේ විදිහට. මේ කොටස් මෙහෙම තියෙනවනේ. අපිට මේ කොටස් ටික නැහැනේ කියන ඒ කාරණාවට ඔයා එන්න එපා. මේ දේවල් මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ පුතේ පාඩම අවබෝධ කර ගැනීමට අවශ්‍ය සිද්ධාන්ත කොටස්. සමහර වෙලාවට පාසල් අධ්‍යාපනය තුළදී මේ කොටස් මේට වඩා වෙනස් විදිහකට ඔබට ලැබිලා තියෙන්න පුළුවන්. මේක නොලැබී තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන් පුතේ මේ කොටසුත් මේ කොටසුත් එකතු කරගෙන සර්ව සම්පූර්ණ නෝට් එකක් ඔබට නිර්මාණය කරගන්න. ඉතින් ඒ වෙලාවට මේක මේ උඩ ඉඳන් යටට ලියාගෙන යන්න එපා. හොඳට මතක තියාගන්න. මම මේ උඩ ඉඳන් යටටම මේ කොටස කියලා දෙන්නේ පුතාලට මෙහි අවබෝධය ලබා ගන්න. පුතාලා මොකද කරන්න ඕනි? මේ උඩ ඉඳන් පහළට මේ කොටස කියවලා මෙහි ගත යුතු සාරාංශය පමණක් ගන්න. නම් මෙතනදී කියන්නේ මේ මුළු කාරණාව ඇතුළේම මොකද්ද? පරිගණකයේ සියලු සම්පත් කළමනාකරණය සිදු කරනු ලබන්නේ මෙහෙයුම් පද්ධතිය. මේ තියෙන්නේ පුතේ මේ සම්පූර්ණ කොටසම සාරාංශය. පරිගණකයක සියලුම සම්පත් කළමනාකරණය කරන්නේ මෙහෙයුම් පද්ධතියලු. හැබැයි එයාට මේ කියන ස්ථීරාංග පාලනය කරන්න බැරිලු. ඒ වගේම මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ ක්‍රමලේඛන ගණනාවක එකතුවක්. එයාට පුළුවන් අපේ මේ සම්පත් පාලනය කරන්න. ඉතින් ඔන්න ඔතනින් පුතාලා ගත යුතු ඒ ෂෝට් නෝට් එක හදාගත යුතු සාරාංශ කොටස අරගෙන නෝට් එකක් හදාගත්තා නම් ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්. මම කියන දේ මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා දරුවන්ට. මොකද අපි කිසිම දෙයක් එක්ක හිතමනාපකම් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද පුතේ අපි ගුරුවරු 10 දෙනෙක් ගත්තොත් ඒ ගුරුවරු 10 දෙනා ඉගැන්වීම් කටයුතු සිදු කරනකොට ඕන් ඒ දේවල් උගන්වන්න යොදා ගන්න මේ කොටස් වෙනස් වෙන්න පුළුවන්. ගුරුවරයාගෙන් ගුරුවරයට උගන්වීම් රටාවට අනුව ඔහු ඒ සඳහා පැහැදිලි කිරීම වලට යොදා ගන්න දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒකයි කිව්වේ පුතේ ඒ ඔක්කොම එකයි. හැමදේම එකයි. නිසා ක්‍රමය වෙනසක් වෙන්නේ නැහැ. පැහැදිලි කිරීම පමණයි වෙනස් වෙන්නේ. හරි. අපි යන් ඊගාව කොටසට මෙහෙයුම් පද්ධතියක් දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සඳහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මම බාට ටිකක් සංකීර්ණ කොටසක්. මෙහෙයුම් පද්ධතියක් OS එකක් දත්ත ඒ වගේම පරිශීලක ආදාන දැන් ඔයා පරිගණකයට ඉන්පුට් කරන දේවල් ඒව සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සඳහා වැඩ කටයුතු හා අභ්‍යන්තර ඇතුලේ තියෙන පද්ධතිවල තියෙන සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. ඔය කියන්නේ පුතේ දැන් පරිගණකයකට ඔයා දත්ත ඇතුල් කරනවා. ඒ ඇතුල් කරන දත්ත පරිගණකයේ අභ්‍යන්තරයේ ඇතුලේ තියෙන උපාංග වලට යන්න ඕනේ. ඔයා ටයිප් කරන දේවල් කීබෝඩ් එක හරහා RAM එකට ගිහිලා RAM එක තුල ඒක ස්ටෝර් වෙලා ඒක ප්‍රොසෙස් වෙලා ප්‍රොසෙස් වලින් ඒක හાર્ඩ් එකේ සේව් වෙලා මේ වගේ ගොඩක් දේවල් පරිගණක ඇතුලේ වෙනවා. ඒ වෙද්දි පුතේ මේ දේවල් ඔයාලට නැවත පෙන්වන්න ඕනේ මොනිටරින්. දැන් ඔයා ටයිප් කරන අකුරු ටික මොනිටරින් ඔයාලට ලස්සනට පේනවා. ඔයා මෙහෙන් දත්ත ඇතුල් කරනවා. ඒව ඇතුලේ ප්‍රොසෙස් වෙනවා. මේ බලන්න දත්ත පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සපයන්න ඕනේ. ඒ සඳහා ඒ වැඩ කටයුතු ටිකත් ඒ වගේම අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරන්නත් ඕනි. ඔයාට පුතේ ප්‍රතිචාර දක්වන්නත් ඕනි. පැහැදිලිද? ප්‍රතිචාර දක්වන්නත් ඕනේ. ඒක අනිත් පැත්තට අපිට පෙන්වන්නත් ඕනේ. මෙහෙයුම් පද්ධතියක් මෙහෙයුම් පද්ධතියක් මතකය පාලනය මම කිව්වේ පුතේ. මතක කළමනාකරණය, මතකය පාලනය හා වෙන්කිරීම. මොකද මේ දේවල් එකින් එක වෙන් කරන්න ඕනේ ක්‍රියාවන් ටික. පද්ධති ඉල්ලීම් වල ප්‍රමුඛතාව සැකසීම, පද්ධති ඉල්ලීම් වල ප්‍රමුඛතාව සැකසීම. මොකද පුතේ පද්ධතියක් එක එක ඉල්ලීම් කරනවා. මට මෙන්න මේ කොටස වැඩිපුර ඕනි, මට මෙන්න මේ කොටස වැඩිපුර ඕනි. පද්ධතිය කියනවා. මට මෙන්න මෙයාට ප්‍රමුඛතාවය දෙන්න ඕනි, මෙන්න මේ ක්‍රියාවට ප්‍රමුඛතාවය දෙන්න ඕනි, මේ ක්‍රියාවට අඩු ප්‍රමුඛතාවයක් දෙන්න ඕනි. නේද? මම මෙයාට හයි ප්‍රයොරිටි එකක්, මෙයාට ලෝ ප්‍රයොරිටි එකක්, මෙයාට මැක්සිමයිස් ප්‍රයොරිටි එකක්. එහෙනම් ප්‍රයොරිටි අපිට හදන්න පුළුවන්. පරිගණක ඒවා ඉල්ලනවා. එහෙනම් ඒ ප්‍රමුඛතාවය හදන්නේ කොහොමද? OS එකයි එක තීරණය කරන්නේ. ඒ වගේම ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය. පුතේ පරිගණකයක කීබෝඩ් එක, මවුස් එක, මොනිටරේ, ස්පීකර්ස්, මයි, ඉන්පුට් අවුට්පුට් ඩිවයිසස් කොච්චර තියෙනවද?
මේවා පාලනය කරන්න ඕනේ. පුතාලා කීබෝඩ් එකෙන් ටයිප් කරනවා, මවුස් එක එහෙට මෙහෙට කරනවා, ස්පීකර්ස් වලින් ශබ්ද ඇහෙනවා, මොනිටර්ස් වලින් රූප පේනවා. නේද? වෙබ්කැම් එකක් තියෙනවා නම් ඒවා ඉන්පුට් වෙන්න ඕනේ. බලන්නකො කොච්චර ඩිවයිසස් සංඛ්‍යාවක් එකපාර පරිගණකයත් එක්ක සම්බන්ධ වෙනවද? මේ එකක්වත් එකිනෙක ගැටෙන්නේ නැහැ. කීබෝඩ් එකෙන් ටයිප් කරද්දි මවුස් එක වැඩ කරන්නේ නැතුව තියෙන්නේ නැහැ. හිතලා බලන්න උපාංග කීයක් එක මොහොතක එක තප්පරයක පුතේ කළමනාකරණය කරන්න ඕනේද? දැන් අපි මේ අත් දෙක හොල්ලනවා, කතා කරනවා, ඇස් පිල්ලම් ගහනවා, රූප පේනවා, ශබ්ද ඇහෙනවා, කකුල් දෙක වැඩ කරනවා. මේ බාන මිනිස්සුත් ඒව කියන්නේ. දැන් මම මේ කියන ගමන් මේ හැමදේම මෙහෙම අංග චලනය යොදනවා, මේ එකක්වත් පැටලෙන්නේ නැහැ. මේ අත් දෙක එකට හැප්පෙන්නේ නැහැ ළමයි, මෙහෙම මේවා වෙන්නේ නැහැ. නේද? ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ මොළය විසින් මාගේ ශරීරය තුළ මේ ඉන්පුට් අවුට්පුට් පාලනය කරනවා. මම කතා කරන දේවල් මේ හරි අවබෝධයෙන් කතා කරන්නේ. ඒ මොහොතේ මගේ අත් දෙක මේ හිතලා යවන්නේ නැහැ. මම ඒකත් එක්ක එකට ගැලපෙන්න යනවා. නේද? මම මෙතන ලියනවා ඉන්පුට් කටින් පිට කරනවා. එතකොට මේ පැත්තෙන් මොනවා හරි දේවල් ඇහෙනවා නම් මට ඒව ඇහෙනවා. නේද? මම ලියද්දි කවුරු හරි මට කතා කරොත් එහෙම මම කියනවා ලියනකොට මට ඇහෙන්නේ නැහැ. එහෙම නැහැනේ. මම ඉන්පුට් කරනකොට නේද? මගේ අවුට්පුට් එකක් මෙහෙම ලියනකොට මගේ ඉන්පුට් නැති වෙනවා. එහෙමද මිනිස්සු? නෑ පරිගණකයත් ඒ වගේ. මිනිස්සු ගැන අපි කතා නොකරමුකෝ. නේද? අපි පරිගණක ගැන නෙමෙයි ඉගෙන ගන්න. එහෙනම් පරිගණක එකක් පුතේ ආදාන උපකරණ පාලනය, ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය. කවුද මේක කරන්නේ? OS එක මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතියක්. මතකයේ පාලනය කරනවා, වෙන්කිරීම කරනවා, පද්ධති ලියීම් වල ප්‍රමුඛතාවය සකසනවා, ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය කරනවා. ඒ වගේම පරිගණක ජාලකරණයට පහසුකම් සලසනවා. පුතේ පරිගණකයක් ගත්තාම තවත් පරිගණකයක එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. පරිගණක ජාල තියෙනවා. අපි ගත්තොත් පාසලක ලැබ් එකක්, ව්‍යාපාර ස්ථානයක්, ඔෆිස් එකක්. නේද? පරිගණක 10ක් 15ක් 20ක් 100ක් එකිනෙකට සම්බන්ධයි. දැන් මේ විදිහට පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්කම ලබා දෙන්නේ ඔපරේටින් සිස්ටම් එක මේ පහසුකම සලසයි. ගොනු කළමනාකරණය මම මුලින්ම කිව්වා. ගොනු කොච්චර තියෙනවද පරිගණකයක? ඒ ගොනු කළමනාකරණය වෙන්නේ කොහොමද පුතේ? මේවා හાર્ඩ් ඩිස්ක් එකක තැම්පත් වෙන්නේ කොහොමද? හිතලා බලන්න. හાર્ඩ් එකක් ඇතුලේ මේ ගොනු ටික හරි පිළිවෙලට ගබඩා වෙන්න ඕනේ. එකක්වත් පැටලෙන්නේ නැහැ, එකක්වත් නැති වෙන්නේ නැහැ. මේ දත්ත එහා මෙහා ගිහිල්ලා ඒවා ක්‍රෑෂ් වෙන්නේ නැහැ. අපි කතා කරමු. මේ සඳහා වෙනම තියෙනවා පුතේ. සබද විභාජනය, යාබද විභාජනය, අනුක්‍රමික විභාජනය. මේ වගේ විභාජන ක්‍රමවේද, මේ ෆයිල් ගබඩා වෙන ආකාර. රයිට් අපි ටික එතකොට කතා කරමු. වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක, පර්සනල් කම්පියුටර් අපි කියනවා PC කියලා. පුද්ගලික පරිගණක, අන්තර්ජාල සේවාදායක. අන්තර්ජාල සේවාදායක කියන එකට අපි කියනවා සර්වර් කියලා. සර්වර්, ජංගම දුරකථන, මොබයිල් සංගීත දාවක, ඔය CD players, router, ස්විච්, රැහන් රහිත ප්‍රවේශ ස්ථාන, access points, ජාල ගබඩා, ක්‍රීඩා කොන්සෝල්, ඔය ගේමින් කොන්සෝල්ස්, ඩිජිටල් කැමරා, මහන යන්ත්‍ර, දුරදක්න වැනි සංගෘහිත පරිපත යොදාගෙන සාදනු ලබන සෑම දෙයක් පාහේ දැකගත හැකියි. පුතේ මෙහෙයුම් පද්ධතියක් කම්පියුටරයක විතරක් නෙවෙයි. මොබයිල් ෆෝන් එකේ, ඔය ස්මාර්ට් වොච් වල නේද? ඔය වාහනවල තියෙන CD players, අපි කියන්නේ players වල, music players වල නේද? ගෙදර තියෙන washing machine එකේ, TV එකේ හැම දෙයකම integrated circuit සංග්‍රහිත පරිපත තියෙන හැම විද්‍යුත් උපාංගයකම පුතේ මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. එහෙම නැතුව හිතන්න එපා පුතේ මේ මෙහෙයුම් පද්ධතියක් තියෙන්නේ පරිගණකයක විතරයි කියලා. පුද්ගලික පරිගණකවල විතරයි කියලා. එහෙම නෑ. අද ස්මාර්ට් කියන සංකල්පය යටතේ නිර්මාණය වන සෑම උපාංගයකම මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. අපි අතේ බදින ඔරලෝසුවෙත් පුතේ මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. අපිට එලාම් තියන්න පුළුවන්, ස්ටොප් වොච් එක තියෙනවා, මෙමරිස් තියෙනවනේ ඒකේ. කටු කරගෙන ඔරලෝසුවක් නම් එහෙම නෑ. ඒවා ඇනලොග් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඩිජිටල් කියන සංකල්පය යටතේ බිහිවෙච්ච විද්‍යුත් උපාංග ගණනාවක ඒ විද්‍යුත් උපාංග පාලනය කිරීමට ඊට අදාළ මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතිය මේ Windows අනම්මනම් නෙවෙයි පුතේ. ඊට අදාළ මෙහෙයුම් පද්ධතියක්. දැන් අපි මේ උපාංගයත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ මෙහෙයුම් පද්ධතිය හරහා. මේ මෙහෙයුම් පද්ධතියමයි උපාංගය පාලනය කරන්නේ. පැහැදිලිද? හරි. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගන්න මේ අවසාන කොටස්වලදී ඔය ගොඩාක් අපේ එදිනදා ජීවිතේ හම්බ වෙන ස්ථානවල මෙවැනි මෙහෙයුම් පද්ධති අපිට දැක ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊගාවට පරිගණකයන් පණ ගැන්වීමේදී දැන් පරිගණකයක් ඔන් කරනකොට
පළමුවම ධාවනය වන වැඩසටහන මෙහෙයුම් පද්ධතිය නොවේ. මේ කියන්නේ පුතේ කම්පියුටරයක් මොබයිල් ෆෝන් එකක් ඔන් කරනකොට ඉස්සෙල්ලාම ඔන් වෙන්නේ මෙහෙයුම් පද්ධතිය එහෙම නෙවෙයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ කම්පියුටර් එකක් ඔන් වෙනකොට ඉස්සෙල්ලාම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙලා මෙහෙයුම් පද්ධතිය තමයි මේ අපේ මේ සමාරම්භක මොහොත හදලා පරිගණකය වැඩ කරන තත්ත්වයට පත් කරේ කියලානේ කියන්නේ. එහෙම නෑ ඉස්සෙල්ලාම ඔන් වෙන්නේ මෙහෙයුම් පද්ධතිය නොවේ. මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන බයෝස් වැනි ස්ථීරාංගයන් මොනවද? බයෝස් වැනි ස්ථීරාංගයන්. පුතේ බයෝස් කියන්නේ මොනවද? බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම්. මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය. බයෝස් වැනි ස්ථීරාංගයන් මෙහෙයුම් පද්ධතියට පෙර ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියට කලින් පරිගණකය ඔන් කරනකොට ක්‍රියාත්මක වෙන්නේ බයෝස් වැඩසටහනලු. දැන් හරි ප්‍රශ්නයක්. බයෝස් කිව්වේ යා කොහෙද ඉන්නේ? මං කියලා දීලා තියෙනවා දෙවනි පාඩමේදී. පරිගණකයේ තියෙනවා පුතේ ROM එක කියලා එකක්. RAM ROM කියන්නේ ස්ථීර මතකයක්. ඔය ROM එක ඇතුලේ තියෙනවා පුතේ ෆර්ම්වෙයා එක. ෆර්ම්වෙයා කියන්නේ ස්ථීරාංග. ඒ ෆර්ම්වෙයා එක තුල තමයි මේ BIOS කියන වැඩසටහන ඉන්නේ. ඒක පරිගණකය නිෂ්පාදනය කරන මොහොතේ නිෂ්පාදකවරුන් විසින් පරිගණකයට ඇතුළත් කරලායි එවන්නේ. එයා තමයි පුතේ පරිගණකය ඔන් කරන ක්‍රියාවලිය කරන්නේ. එයාට උපදෙස් දීලා තියෙනවා කොහොමද මේක ඔන් වෙන්න ඕනි. ඒ ඔන් වෙන්න ඕනි උපදෙස් ටික එයා පිළිපැදලා ඊට අදාළව එයාගේ උපදෙස් ක්‍රියාත්මක කරලා එයා මෙහෙයුම් පද්ධතියට ලබා දෙන අවසර ඔන්න මෙතන ඉඳලා ඔයා ඔයාගේ වැඩ ටික බාර ගන්න මම මගේ වැඩ ටික කරා. එතකොට අපි ඉගෙන ගන්න යන්නේ මොනවද මෙයාගේ වැඩ? කාගේ වැඩද? බයෝස්ගේ වැඩ. එහෙනම් බයෝස් වැනි ස්ථීරාංගයන් මෙහෙයුම් පද්ධතියට පෙර ක්‍රියාත්මක වේ. පරිගණකයක දෘಢ තැටියේ හાર્ඩ් ඩිස්ක් එකේ වෙනත් බාහිර ගබඩා මාධ්‍යයක හෝ ඒ කියන්නේ වෙන එක්ස්ටර්නල් හાર્ඩ් එකක හරි ජාලයක ඇති මෙහෙයුම් පද්ධතියක් ප්‍රධාන මතකයට ප්‍රවේශ කිරීමෙන් මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වේ. පුතේ මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වෙන්නේ ඔයා කම්පියුටරේ ඔන් කරනකොට ඒ BIOS එයාගේ වැඩසටහන ක්‍රියාත්මක කරලා එයා බලනවා ඔයාගේ කම්පියුටරේ දෘಢ තැටියේ හાર્ඩ් ඩිස්ක් එකේ OS එක තියෙනවද? එහෙම නැත්නම් පෙන් එකක හරි තියෙනවද? ඔයා පෙන් එකකට දාලා පෙන් එක ගහලා තියෙනවනම් එහෙම නැත්නම් ජාලගත වෙලාද? ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක ඔයාගේ කම්පියුටරේ සර්වර් කම්පියුටරයක් නම් නෙට්වර්ක් එකේ තියෙන්නේ OS එක. එහෙම හරි තුනෙන් එකක හරි තියෙයිද කියලා බලලා තියෙනවනම් ඒ OS එක තමයි ළමයි පරිගණකයකට ඇවිල්ලා බූට් වෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. හරි මේ කියන්නේ ඒක. එහෙම ප්‍රවේශ කිරීමෙන් තමයි මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වෙන්නේ. යම්කිසි යෙදුමකට යම් දෘඩාංගයක් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ කියන්නේ පුතේ කම්පියුටරේ මොකක් හරි යෙදුම් තියෙනවනේ පොඩි පොඩි සොෆ්ට්වෙයාර්ස් කෑලි. අන්න ඒකට මොකක් හරි හાર્ඩ්වෙයාර් කොටසක් කම්පියුටරේ තියෙන පාවිච්චි කරන්න ඕනි නම් ඒ කිරීමට සිදුවන්නේ මෙහෙයුම් පද්ධතිය හරහාය. දැන් කම්පියුටරේ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් VG එකට මයික් එකකට කැමරාවකට දැන් වෙබ්කැම් එකක් වුණත් දැන් ඔයා වෙබ්කැම් එකක් ප්ලග් කරාම ළමයි කැමරාවෙන් ඔයාව පේනවා. කම්පියුටරෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ එහෙම. ඒවා ක්‍රියාත්මක වෙන්නේ මෙහෙයුම් පද්ධතිය හරහා. මෙහෙයුම් පද්ධතියට ගිහින් කියන්න ඕනේ ඔන්න මං ආවා. දැන් මට අදාළව මේක හදලා දෙන්න සෙටින්ග්ස් නේද? මං ආසයි දැන් මේ කැමරාවෙන් මේ පේන කෙනාව මේ විදියට ස්ක්‍රීන් එකේ පෙන්වන්න කියලා. මේ මෙහෙයුම් පද්ධතියකින් අවසර ගන්න ඕනේ. නිසා මෙහෙයුම් පද්ධතිය හරහා තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. මෙහෙයුම් පද්ධතියක හරය වන එහි මදය. පුතේ මෙහෙයුම් පද්ධතියක තියෙනවා හරයක්. අපි එකට කියනවා මදය. දැන් මොකක් හරි පළතුරක් ගත්තහම ඒ පළතුරක තියෙනව නේද ඇතුලේ මදය. ඔයගොල්ලෝ කොට්ටම්බ ගෙඩියක් කනවා නම් ඒක ඇතුලේ මදේ තියෙන්නේ. පුවක් ගෙඩියක් අස්සේ මදේ තියෙන්නේ. පොල් ගෙඩියක් අස්සේ මද තියෙන්නේ. නේද? දැන් පොල් ගෙඩියක් ආවරණය වෙලා පොල් කට්ටක් තියෙනවා. පොල් කට්ට ඇතුලේ මදේ තියෙනවා. පොල් මදේ. එහෙනම් OS එකක් කියන්නේත් එහෙම දෙයක්. ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවා පුතේ මදයක්, හරයක්, බේස් එකක්. අපි ගත්තොත් එහෙම OS එක මේ විදිහට මේ තියෙන්නේ මදය. අර හරියට නිකන් අපේ පෘථිවියේ කෝ එක වගේ. පෘථිවිය මැද ගුරුත්වය හැදිලා තියෙන ගිනි බෝලය. ඒකෙන් අපේ ගුරුත්වය හැදිලා ඔක්කොම වෙලා මේක තියෙන්නේ. ඕක විනාශ වුණොත් අපේ පෘථිවියත් විනාශ වෙනවා. දැන් පොල් ගෙඩියක ඇතුලේ තියෙන මදය විනාශ වුණොත් ඒ පොල් ගෙඩියෙන් බීජයක් හටගන්නේ නැහෙනි. පුවක් ගෙඩියේ මදය විනාශ වුණොත් බීජයක් හටගන්නේ නැහෙනි. ඒ වගේ තමයි OS එකේ මදය විනාශ වුණොත්, හරය විනාශ වුණොත් මේක විනාශ වෙනවා. අපි මේකට ගර්භය කියලා කියනවා. right? මේකට අපි මදය, හරය, ගර්භය ඔගේ එක එක නම් කියනවා. ඉංග්‍රීසියෙන් එක නමයි තියෙන්නේ කර්නල්. කර්නල් එක. ඉංග්‍රීසියෙන් කියනවා තුන් දෙනාටම කර්නල් එක.
නම් මෙහෙයුම් පද්ධතියක හරය වන එහි මදය කර්නල් උපක්‍රම දාවක device drivers ඔන්න උපක්‍රම දාවක කියලා device driver එකක් තියෙනවා device drivers වැඩතල පරිසරය desktop environment එක සහ තවත් දෑවල එකතුවකින් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය වේ. වර්තමානයේ ජනප්‍රිය මෙහෙයුම් පද්ධති කිහිපයක කර්නල් පහත දැක්වේ. හරි. අපි ඊට කලින් බලමු මම කියන්නේ මෙහෙයුම් පද්ධතියක් හැදෙන්නේ පුතේ මෙහෙයුම් පද්ධතියක මදය. ඔය කියන කර්නල් එක මැද මදය. ඕක ඇතුලේ තමයි පුතේ මෙහෙයුම් පද්ධතිය ඔක්කොම විස්තර ටික තියෙන්නේ. කොහොමද මේක වැඩ කරන්නේ? හරියට අපේ DNA වගේ. දැන් අපේ DNA වලනේ අපේ හැමදේම තියෙන්නේ පුතේ. DNA වලට ඕනේ විදිහටනේ අපි මේ හැදලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. ඒතර එයා තමයි පාලනය වෙන්නේ. කරන්නේ අපිව. ඒතර ඒ වගේ. මෙහෙයුම් පද්ධතියේ කර්නල් එක. ඒ වගේම device drivers. කම්පියුටරේ තියෙන device drivers කියලා જાතියක්. මොනවද බලමු අපි මේ device drivers මම පෙන්නන්නම්. දැන් අපිට කම්පියුටරේ my computer ගන්න පුළුවන් නේ. හරි මේ විදිහට ඔන්න මම මැදට අරන් ආවා my computer. හරි. එතකොට මෙන්න මේ my computer එක අරගෙන right මම මෙන්න මේ විදිහට desktop එකේ ඔන්න මැදට my computer ගෙනාවා. ඔයාලා දන්නවා මෙන්න මේ my computer කියන්නේ මේ තියෙන operating system එකක්. දැන් ඉස්සෙල්ලා ඒක බලමුකෝ. දැන් ඔයාලට මේ පේන්නේ Windows 10 මෙහෙයුම් පද්ධතිය. වර්තමානයේ තියෙන අලුත් පද්ධතියක්. එතකොට ඒකේ අපිට මෙතන start එකක් තියෙනවා. මේ විදිහට අපිට start කරගන්න පුළුවන්. ඒකෙන් අපිට අවශ්‍ය කරන app අනම්මනම් search කරලා ගන්න පුළුවන්. දැන් ඔබ මේ දකින්නේ desktop එක. desktop environment එක. වැඩතල පරිසරය. මෙතන තමයි අපි වැඩ කරන්නේ පුතේ. මේ desktop එකේ ඉඳගෙන තමයි අපි වැඩ ටික සිද්ධ කරන්නේ. එතකොට එතනදී පරිගණකයේ බලාත්මක කරයින් පසුව පරිගණකයත් එක්ක සම්බන්ධ වෙන්න මේ this PC කියලා අපිට icon එකක් තියෙනවා desktop එකේ. අපිට මෙතනින් ගිහින් පුළුවන් පුතේ මේක right click කරලා properties ගිහිල්ලා මේ පරිගණකයේ දෘඩාංග පිළිබඳ විස්තර බලා ගන්න. මේ විදිහට properties ගියාම අපිට මෙන්න මේ විදිහට මේ පරිගණකයේ පිළිබඳ විස්තර එනවා. device specification. ඒ කියන්නේ මේ පරිගණකයේ specification එක. මේක මොන වර්ගයේද එකක්ද මේකේ processor එක මොකක්ද මේකේ RAM එක කොච්චර තියෙනවද මේ සම්බන්ධව මේකෙදි අපිට බලා ගන්න පුළුවන්. right. එතකොට අපිට මෙතන තියෙනවා පුතේ මේ පරිගණකයට සම්බන්ධ වෙච්ච දෘඩාංග බලා ගන්න පුළුවන් අවස්ථාවක්. ඒ තමයි මේක right click කරලා අපිට පුළුවන් manage කියන කොටසට යන්න. manage. මේ manage කියන කොටස ගත්තට පස්සේ මේකේ තියෙනවා පුතේ device manager. මේ device manager එක තුල අපිට දකින්න පුළුවන් මේ බලන්න පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන සියලුම devices. පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන සියලුම devices මේ audio input output computer disk driver මේ disk driver කියන්නේ hard disk දෙක. මොකද්ද මේ තියෙන hard disk එක? දැන් පුතේ මේ පරිගණකයේ තියෙන දෘඩාංග පිළිබඳ මේ විස්තර ටික අපිට දෙන්නේ කවුද? මෙහෙයුම් පද්ධතිය. OS එක තමයි මේ විස්තර ටික අපිට ලබා දෙන්නේ. එතන මේ OS එකේ තියෙන මේ computer management පරිගණක කළමනාකරණය කියන කොටස. එහෙනම් මේ කොටස කළමනාකරණය කරේ කවුද? මෙහෙයුම් පද්ධතිය. මේ මෙහෙයුම් පද්ධතියේ කොටසේ device manager උපාංග කළමනාකරු කියනවා මේ පරිගණකයේ තියෙන දෘඩාංග තමයි මේ මම ඒවා බලා ගන්න කළමනාකරණය කරන්න. මේ display adapter එක VGA එක. අපි එතෙන්ට ගියොත් එන්න Intel HD graphic VGA එකක් තියෙනවා. අපිට පුළුවන් මේක අප්ඩේට් කරන්න, මේක drivers check කරන්න, properties ගිහින් ඒකේ වර්ගය බලන්න. මේ විදිහට සෑම උපාංගයක්ම මේ පරිගණකයත් එක්ක සම්බන්ධ. මොනිටර්ස් වලට ගියොත් මොනිටර්ස් වර්ග දෙකක් සම්බන්ධ කරලාලු. ඔන්න මේ දෙකේ නම් එක්ක මේ දෙක පේන්න තියෙනවා. එතකොට මෙතන network adapters ටික මොනවද? මේ ටික මේ විදිහට බලන්න පුළුවන්. mouse keyboard සම්බන්ධ කරනවා නම් මෙන්න mouse දෙක මොකද්ද? keyboard මොනවද මේ? ID තියෙනවා නම් right මෙන්න ID channels මොනවද? ඒ cable වලින් සම්බන්ධ වෙලා තියෙන. ඉතින් බලන්න දැන් computers වල ගියහම computerේ තියෙන chipset එක මේ. මේක 64 bit PC එකක්. audio වලට ගියහම audio ටික බලන්න පුළුවන්. right. ඉතින් මේ විදිහට පුතේ මේ පරිගණකයේ සියලුම දේවල් දැන් universal serial bus කියන්නේ USB වලින් සම්බන්ධ වෙලා තියෙන දේවල්. මෙන්න මෙච්චර USB ප්‍රමාණයක් එක්ක සම්බන්ධ වෙච්ච අප්ඩේට් එකක් තියෙනවා. sound ගියහම මෙන්න sounds. software devices මොනවද කියලා ගියහම software හරහා හදලා තියෙන devices. මේ Microsoft device එකක් තියෙනවා. Microsoft GS wavetable එකක් තියෙනවා. Microsoft RR root කියලා එකක් තියෙනවා. මේ සම්බන්ධ දේවල්. ඒතර processor මේකේ තියෙන. මෙන්න මේ processor එකට අදාළ කොටස් ටික. මෙන්න මෙච්චර කෝස් සංඛ්‍යාවක් මේකේ තියෙනවා. මේ එක එක කෝස් ටිකක් මේ බලා ගන්න පුළුවන්. printer එකක් හයි කරලා නම් මෙතනින් printer එක බලන්න පුළුවන්.
එහෙනම් මේ ඔක්කොම අපිට දෙන්නේ device driver. එතකොට මේ තියෙන්නේ desktop environment එක වැඩතල පරිසරය. right? හරි. ඔය ඔතනින් අපිට පුළුවන් පුතේ disk management එකත් මේ device manager නේ මං ගියේ. මෙතන තියෙනවා disk management. ඒ කියන්නේ අපේ පරිගණකයේ තියෙන hard disk එක සම්බන්ධව. ඒ hard disk manage වෙන විදිහ තමයි මේ පෙන්නලා තියෙන්නේ. හරිද? මම පොඩ්ඩක් මෙහෙම පෙන්නන්නම්. right මේ කම්පියුටරේ hard disk partition කරලා තියෙනවා මේ විදිහට කොටස් මේ තුනකට. ඒව අපිට ඕනි දෙයක් කරන්න පුළුවන් format කරන්න, delete කරන්න, මේ partition එකතු කරන්න, partition කඩන්න. ඒ හැමදේම කරන්නේ මෙතනින්. අපි ඉස්සරහටත් කතා කරනවා මෙහෙම පද්ධති වලට අදාළව මේ කොටස්. මම මේ පෙන්වුවේ පුතාලට මීටත් කලින් අවශ්‍ය නම් අපිට පුළුවන් මෙතනදී hard disk එකක් partition වලට කඩන්න, කඩපු partition නැවත එකතු කරන්න. ඔය format කරගන්න බැරි මොන හරි partition එකක් තියෙනවා නම් මෙතනින් format කරගන්න. සමහර pen drives format කරන්න බැරි අවස්ථාවක මෙතෙන්ට සම්බන්ධ කරලා format කරන්න පුළුවන්. හරියටම තෝරගෙන කරන්න ඕනේ මේ දේවල්. ඒ කියන්නේ අපේ පරිගණකයේ තියෙන disk එක manage කරන්නේ මෙතනින්. එතකොට ඒක manage කරන්නත් අපිට මේ අවස්ථාව සලසලා දීලා තියෙන්නේ කවුද? පරිගණක මෙහෙයුම් පද්ධතිය. පරිගණක මෙහෙයුම් පද්ධතිය තමයි මේ කොටස කරන්න අපිට අවස්ථාව දීලා තියෙන්නේ. right. මම නම් මෙතනින් close කරන්නම්. එහෙනම් ඔන්න දැන් මෙතන කියනවා දැන් අපි මෙතනදී kernel එක දැක්කේ නෑ. ඔය kernel එක අපිට බලා ගන්නත් පුළුවන් මෙන්න මෙහෙම මම එකක් පෙන්නලා ඉන්නම් මට අමතක වුණානේ. ඒ කියන්නේ kernel එක මෙන්න මේ වගේ අවස්ථාවක අපිට බලන්න පුළුවන්. මෙතන services කියලා type කරන්න ඕනේ. හරිද? හරි මම පෙන්නන services කියලා type කළා. හරි. ඒතර services කියලා type කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට Windows services එනවා පුතේ. දැන් මේ තියෙන Windows services. ඒ කියන්නේ මේ Windows මෙහෙයුම් පද්ධතිය දැන් මෙහෙම වැඩ කරනවනේ මේ ඔක්කොම ලස්සනට අපිට පේන්න පුතේ. මේක ඇතුලේ process ගොඩක් යනවා. මෙන්න මේ වගේ process. මම process ටික පෙන්නන්නම්. අපි යන් task manager වලට. ඒ කියන්නේ task කියන්නේ මොනවද පුතේ? task කියන්නේ ක්‍රියායන්. දැන් මේ පරිගණකයේ තියෙන process තමයි මේ පේන්නේ මේ. එතකොට ඒ process එකට CPU එකෙන් කොච්චර ප්‍රමාණයක් යනවද? RAM එකෙන් කොච්චර ප්‍රමාණයක් යනවද? මේ හැමදේම මෙතන තියෙනවා. ඔතනක් තියෙනවා පුතේ services මේ. දැන් මේ තියෙන්නේ ඔන්න ඔය පරිගණකයේ මේ වැඩ කරන services. දැන් මේ තියෙන stop වෙච්ච service එකක්. agent activation runtime virus guard එක stop වෙලා. ඒක දුවන්නේ නැහැ. ඒතර මේ running ඒවා. ඒවා දුවනවා. දැන් මේවා stop වෙලා. ඒවා දැන් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන services නෙවෙයි. ඒතර run වෙන ඒවා, suspend වෙන ඒවා, terminate වෙන ඒවා අපිට මේ විදිහට බලන්න පුළුවන්. මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ මේ පාඩමේදී. මේ සියලුම දේවල් අපි ඉගෙන ගන්නවා. ඒතර මේ තියෙන්නේ පුතේ ක්‍රියායන කළමනාකරණය. පරිගණකයක තියෙන ක්‍රියායන කළමනාකරණය වෙනවා මේ. දැන් මෙතන process වලට ගියාම උඩින්ම ඉන්නේ මෙයා. Camtasia recorder කියන එක. මොකද එයාගේ priority එක වැඩි. එයා RAM එකෙන් MB 140ක් අරන් තියෙනවා. එතකොට මෙයා තමයි මේවා පාලනය කරන්නේ. කාටද වැඩිපුර ඕනි, කාටද අඩුවෙන්ම ඕනි. දැන් මම මේ 15ම කොටසට ගියොත් එහෙම පුතේ 15ම කොටස් එහෙම priority එකක් නැහැ. මේ RAM එක ගන්නේ බිඳුවයි මේ. RAM එක අරගෙනම නැහැ. මේවට මේ කිසිම දෙයක් වැඩිය ගන්නෙ නැහැ. එහෙනම් උඩම අයට තමයි ඒවා ගන්නෙ. මෙයා ගාන්ට ඒවා පාලනය කළා. එහෙනම් මේවා තමයි kernel එක හරහා සිද්ධ වෙන දේවල් මේ. ඒතර මේ තමයි Windows වල kernel එක මේ services වල තියෙන්නේ. right මේ තියෙන්නේ services set එක. අපිට මේ services වලට ගිහිල්ලා මේ services වල properties වලට ගිහිල්ලා right අපිට පුළුවන්කම තියෙනවා ඔය services එක එක වෙනස්කම් කරන්න. ගොඩක් දරුවෝ වෙනස්කම් කරනවා. සමහරු ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ කියන්නේ මේ properties වලට ගිහිල්ලා මේ startup type වෙනස් කරලා නේද මේවා stop කරලා මේවා එක එක දේවල් කරන්න පුළුවන්. කරලා අපිට පුළුවන් මේ kernel එකට බලපෑම් කරන්න. ඔය සමහර දරුවෝ ඔය පරිගණකවල ඔය දේවල් කරනවා. හරිද? එහෙම කරලා ඉවර වෙලා මේ දැන් අර ඉස්සර ආව Windows 8 10 එහෙම මුල් කාලේ අප්ඩේට් එක නවත්තන්න බෑ. ඔටෝ අප්ඩේට් වෙනවා. ඒතර අපිට පුළුවන් මොකද ඒක අප්ඩේට් වෙන්න හදලා තියෙන පුතේ kernel එකෙන්නේ. දැන් අපිට වෛරස් එකක් ඇග ඇතුළට ආවට පස්සේ වෛරස් එකට ඇටැක් කරනවනේ අපේ ඇග ඇතුළේ තියෙන ඇන්ටිබොඩි එක. ඒක වෙන්නේ ඔටෝනේ. මං කියන්නේ නෑනේ ඔන්න වෛරස් එකක් ආවාලා ලෑස්ති වෙන්න කියලා. ඒක ඇග ඇතුළේ ඔටෝ වෙනවා. හැබැයි ඒක නොවෙන්න ඕන නම් මට පුළුවන් බෙහෙතක් බොන්න. මං ඇකට විරුද්ධව බෙහෙතක් බොනවා. ඇකට වෛරස් එකක් ආවොත් විනාශ කරන්න එපා. වෛරස් එක තියෙන්න දෙන්න. එහෙම කියලා මට බලහත්කාරයෙන් පුළුවන් මගේ ශරීරයේ තියෙන DNA වලට ඇටැක් කරන්න. ඒ වගේ පුතේ මතක තියාගන්න කම්පියුටරේ තියෙනව නේද? මොනවද? kernel එක. ඕකටත් අපිට පුළුවන් මේ Windows services වලට ඇටැක් කරලා එපා අප්ඩේට් වෙන්න. එපා අප්ඩේට් වෙන්න. ඇයි මෙයා හදලා තියෙන අප්ඩේට් වෙන විදිහට. මං ගිහිල්ලා මේ kernel වෙනස් කරනවා services වලින්. වෙනස් කරලා කියනවා එපා අප්ඩේට් වෙන්න. කියලා මම මේකේ තියෙන settings පොඩ්ඩක් එහෙට වෙනස් කරාම ළමයි අප්ඩේට් වෙන්නේ නැහැ. එපා වෛරස් හොයන්න. මට බලපෑම් කරන්න පුළුවන්. අන්නේ බලපෑම් කරන්න පුතේ මෙන්න මේ kernel එකට. මෙන්න මේ kernel කොටසට. right. එහෙනම් දැන් kernel එකක් දැක්කනේ. එහෙමනම් ඔන්න මෙතනදී කියනවා මෙහෙම පද්ධතියක හරය වෙනෙහි මදය kernel එක. ඔන්න මම පෙන්නවා පුතාලා device drivers.
වැඩතල පරිසරයේ ඩෙස්ක්ටොප් එන්වයරන්මන්ට් එක සහ තවත් දෑවල එකතුවකින් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය වේ. වර්තමානයේ ජනප්‍රිය මෙහෙයුම් පද්ධති කිහිපයක කර්නල්. හරි. දැන් කර්නල් එක කියන එක දැන් පැහැදිලිනේ දරුවන්ට. මං කිව්වා අපේ ශරීරය තුළ තියෙන අපේ DNA එක වගේ. පෘථිවිය මැද කෝ එක වගේ. එයා තමයි මේ හැම දෙයකම අයිතිකරුවා. හැමදේම දන්නේ. ඉතින් ওই විදිහට ලෝකේ ජනප්‍රිය කර්නල් ගත්තට පස්සේ මේ තියෙන්නේ අපි දැනට පාවිච්චි කරන Windows. මම දැන් පෙන්නපු Windows මෙහෙයුම් පද්ධතිය. මම පෙන්නුවේ පුතාලට Windows 10. තව මෙතන ලියා ගන්න පුළුවන් අපිට 11. අලුතෙන්ම ආව Windows 11 එක. ඉතින් Windows NT 2000 XP Vista Windows 7 Windows 8 Windows 8.1 Windows 10 Windows 11 මේ කියන හැම Windows මෙහෙයුම් පද්ධතියක්ම පුතේ හැදිලා තියෙන්නේ Windows NT kernel එකේ. Windows NT kernel එකේ. මේක හරියට මෙන්න මේ වගේ. දැන් පුතේ මේ kernel එකක් කියලා කියන්නේ දැන් අපි තුන් මෙහෙම මං හිතන්නේ මේක ගැළපෙයිද කියලා. නමුත් මේ තේරුම් ගන්නයි මං කියන්නේ. අපි මොකක් හරි කෑම එකක් හදනවා කියලා හිතන්නකෝ. දැන් මේ කෑම එකක් හදන්නේ මොකක් හරි අපි හිතමු ඒ කෑම එක හදන්න තියෙනවනේ පුතේ වට්ටෝරුවක්. ඒ වට්ටෝරුවට අනුව අපි ඒ කෑම එක හදනවා. එතකොට තමයි මේ වට්ටෝරුව හරියටම ඒ කියන්නේ කෑම එක හරියට හැදෙන්නේ. යම් බෙහෙතක් වුණත් වට්ටෝරුවක් බලලානේ අපි බෙහෙත හදන්නේ. ඉතින් මේ වට්ටෝරුවේ තියෙන දේවල් වෙනස් කරමින් අපිට පුළුවන්නේ අර හැදෙන කෑම එක වෙනස් කරන්න. දැන් හිතන්න අපි සුප් එකක් හදනවා කියලා. මේ සුප් එකට අපි මස් මාළු එකතු කරොත් මේක පුතේ මස් සුප් එකක් වෙනවා. ඇයි ව්‍යංජනයේ තුල තිබුණා මේකට මස් එකතු කරන්න. ඒක මස් සුප් එකක්. ඒක වෙනම වර්ගයක්. අර කර්නල් එකේ තිබ්බ මස් දාන්න අපි මස් දැම්මා. ලුණු මෙච්චරක් දාන්නකෝ අපි ලුණු දැම්මා. මෙච්චරක් රත් කරන්නකෝ රත් කරා හරි. අපි පුතේ මස් මාළු ඔක්කොම අයින් කරලා හැදුවොත් මේක. අය ව්‍යංජනේ වෙනස් කරා. ඒතර ඒක එළවලු සුප් එකක්. කර්නල් එක කියන්නේ ඒ වගේ දෙයක්. කර්නල් එක ඇතුලේ තියෙන ක්‍රමය එකයි. හැබැයි පුතේ අපිට පුළුවන් ඒ කර්නල් එක වෙනස් කරමින් විවිධාකාර ව්‍යංජන හදන්න. එනවා එළවලු සුප් නෑ එළවලු සුප්. නේද? එළු සුප් නම් එළු සුප්. මස් වලින් හදනවා මස් ඒ වෙනම එකක්. පේනවද? හැබැයි ක්‍රමය එකයිනේ සුප් එක හදන. ඒක එළවලු තිබ්බත් උණුතුර දාලා රත් කරන්න ඕනේ විදිහක් තියෙනවා. මස් දැම්මත් රත් කරන්න ඕනේ විදිහක් තියෙනවා. ඒකයි. ඒ නිසා පුතේ මෙතන මේ කර්නල් එක එකයි. කර්නල් එක වෙනස් කරමින් අපි බිහි කරනවා Windows 7, Windows 8, Windows 10. නේ? දැන් පුතාලට පුළුවන් නේ සුප් එකක් හදන්න ඕනේ කිව්වම පුතාලට පුළුවන් ඒකට අතින් දේවල් දාන්න. තව රස ගන්නවන්න, ලස්සන වෙන්න, සුවඳ ගහන්න තව අතින් දේවල් දානවා. දැන් මේ අවුරුද්දේ හදපු සුප් එකට වඩා හොඳ සුප් එකක් ඔයා ලබන අවුරුද්දේ හදනවා. එතකොට කොහොමද? අයි අර අත්දැකීම් එක්ක මිනිස්සු ඒකේ කියන අඩුපාඩුකම් එක්ක අන්න Windows 7 හැදුවට පස්සේ පුතේ Windows 8 ආවේ එහෙම. මිනිස්සු කිව්වා අනේ මීට වඩා හොඳයි මෙහෙම ආවනම්. ඊට 10 එකේදී කිව්වා මේගොල්ලෝ මීට වඩා මෙහෙම ආවනම් හොඳයි කිව්වා 11 එකේ එහෙම ආවා. ඒ කියන්නේ පුතේ හැමදාම මේගොල්ලෝ අප්ඩේට් කරන්නේ මේක රස කරන්න ඕනි දේවල්. අර කරපිංච රම්පේ කරාබු නෙටි දාලා කෑමක් රස කරනවා වගේ පුතේ. දැන් තියෙන version එක kernel එකේ යම් යම් වෙනස්කම් කරමින් ඒගොල්ලෝ තව අලුත් අප්ඩේට් එකක් ඉදිරියට අරන් එනවා. ඒ නිසා මේ සෑම ඔපරේටින් සිස්ටම් එකක්ම නිර්මාණය වුණේ මෙන්න මේ Windows NT කියන kernel එකෙන්. මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා පුතේ මේ Linux පාදක මෙහෙයුම් පද්ධතිය. Linux කියලා ඔපරේටින් සිස්ටම් එකක්. ඔය Linux කියන්නේ open source OS එකක්. ඒ කියන්නේ ඒකේ kernel එක ඕනි කෙනෙක්ට දෙනවා. ඕනි කෙනෙක්ට. හරිද? ඒ kernel එක ඕනි කෙනෙක්ට අරගෙන ඒ kernel එක වෙනස් කරමින් Tamanට කැමති OS හදන්න පුළුවන්. ඉතින් එහෙම හැදෙන kernel එකක් තමයි Linux kernel කියන්නේ. ඉතින් ඒ Linux kernel එකෙන් තමයි පුතේ Linux OS එක, Ubuntu, Fedora, Android. ඔය Android කියන්නේ පුතේ Linux kernel එකෙන් හැදිච්ච OS එකක්, mobile OS එකක්. එතකොට මේ විදිහට ලංකාවෙත් හැදුවා හන්තාන OS කියලා ලංකාවෙත් පිරිසක් හැදුවා. Linux kernel එකේ රූප වෙනස් කරලා නම වෙනස් කරලා එහෙම පුළුවන්. එතකොට ඔන්න ඒ වගේ open source මේක ඕනි කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් open source OS එකක්. ඉතින් ඒ kernel එක තමයි Linux kernel එක. ඊගාවට XNU kernel එක. XNU kernel එකෙන් තමයි පුතේ Apple පරිගණක වලට අදාළ Mac OS එක සහ iOS එක හැදිලා තියෙන්නේ. හරිද? අපි ඔය Apple කියලා කතා කරනවානේ. ඉතින් මේ Apple වල OS ඔක්කොම හදලා තියෙන්නේ XNU kernel. මේ open source නෙවෙයි කාටවත් දෙන්නේ නැහැ. ඊගාට Unix කියන එක OS එක හැදලා තියෙන Unix kernel එකෙන්. ආයි DOS kernel එක තියෙනවා. DOS kernel එක කියන්නේ ඉස්සර කාලේ ඔය මුල්ම කාලේ Windows මෙහෙයුම් පද්ධති වල අපිට දකින්න හම්බ වුණේ DOS කියලා එකක්.
හරිද command line වලින් හැදිච්ච ඒක DOS kernel දැන් නම් මේවා use වෙන්නේ නැහැ. ඊකට Windows NX kernel කියලා එකක් තියෙනවා. Windows NX kernel වලින් තමයි DOS වලට පස්සේ ආපු Windows 95 98 ME කියන Windows මෙහෙයුම් පද්ධති හැදුනේ. එතකොට අපි ඉස්සරම කාලේ පාවිච්චි කරේ Windows 95 98 ඊට පස්සේ තමයි Windows 2000 XP ඔහොම ආවේ. අද අපි පාවිච්චි කරන්නේ Windows 11 එක්ක 10. ඉතින් ඒව හැදිලා තියෙන්නේ Windows NT kernel එකෙන්. මේ Windows NX සහ DOS kernel දැන් භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. තාමත් XNU kernel, Linux kernel, Unix kernel මේ ඔක්කොම තියෙනවා. ඉතින් මේ kernel වලින් තමයි පුතේ මේක මෙහෙවන්නේ. එයාගේ උඩ තමයි මේක හැදෙන්නේ. පැහැදිලිද? මේ තියෙන kernel එක. right kernel එක උඩ තමයි මේ software application ඔක්කොම තියෙන්නේ. kernel එක යට තියෙන්නේ hardware. හරිද? kernel එක යට තියෙන්නේ hardware. හරි. ඉතින් මේ තියෙන්නේ දැන් මම ඔය කතා කරපු OS වර්ග. නේද? දැන් පුතාලා දන්නවා මේ logo එක දැක්ක ගමන් ඔන්න Apple. මේ logo එක BlackBerry. මේක Java, CentOS. ඔය ඉස්සරම කාලේ ඔය Java තිබ්බේ පුතේ ෆෝන් වල එහෙම, mobile phone වල ඉස්සර ආපු Nokia වල එහෙම, Android එන්න කලින් තිබ්බේ Symbian OS එක. ඒ Symbian මේ තියෙන්නේ ඒක. Symbian. ඉතින් ඊට පස්සේ Java OS එකක් ආවා. Java වලින් ඔය Nokia phone වලට Symbian වලින් පස්සේ Java, CentOS, Clear OS, Bada නේද? මේ Linux, Mac, මේක Android, මේ Plum, මේක Ubuntu, Linux, Windows Vista, Windows 2000, Windows 7, Windows XP, Mac OS. අතන මේ logos දැක්කහම පුතාලට OS ටික ඉතින් මතක් වෙන්න ඕනේ. නේද? logo එක දැක්කහම OS එක ගැන කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඉතින් අපිට නේද? හොඳ හැකියාවක් තියෙන්නේ මේ OS ගැන. ඉතින් මේ දෙක තුනකවත් වැඩ කරලා තියාගන්නත් ඕනේ. දැන් අපි ගොඩක් වෙලාවට මේ Windows විතරමයි දන්නේ. Mac OS එකත් පොඩ්ඩක් පුළුවන් වෙන්න ඕනේ. Ubuntu හැමත් චුට්ටක් දැනන් ඉන්න ඕනේ. මේ තියෙන Ubuntu මේ ළමයි 3 දෙනෙක් එකතු වෙලා හැදිලා තියෙන අත්අල්ලගෙන. ඒක එහෙම open source OS එකක් නේ. Mac වල ඉස්සර logo එක මේ. ඒතරෙන් BlackBerry නම් පුතේ දැන් අයින් කරා භාවිතයෙන්. BlackBerry සම්පූර්ණයෙන්ම නිල වශයෙන් operating system එක අයින් කරා. තවදුරටත් ඒකේ update එවන්නේ නැහැ. නිසා දැන් BlackBerry සීග්‍රයෙන් කඩාගෙන වැටෙනවා වෙළඳපොළ තුල. ඉතින් BlackBerry වලට වෙනම OS එකක් ආවා BlackBerry phone වලට, mobile වල phone වලට. ඉතින් ඒ OS එක දැන් එන්නේ නැහැ. Symbian OS එකක් දැන් භාවිතයෙන් ඉවත් වුණා. Javaත් අයින් වුණා. දැන් සියලු mobile phone Android එක අත්වල පැදගෙන තියෙන්නේ. ඉතින් Android තමයි මේ වෙනකොට mobile phone වල ලොකෝටම ඉන්නේ. ඔය විදිහට තමයි ඉතින් පරිගණක මෙහෙයුම් පද්ධති වල operating system කොටස් ටික හැදිලා තියෙන්නේ. හරි. එතකොට අපි kernel එකත් කතා කරා, OS වර්ග ගැනත් කතා කරා. හරි. ඉතින් අපි මෙන්න මේ කොටසත් සාකච්ඡා කරමු. මෙහෙයුම් පද්ධතියක් සඳහා තිබිය යුතු ගති ලක්ෂණ පිළිබඳ එක් නිශ්චිත නිර්වචනයක් නැත. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියක් හදනකොට පුතේ මේ දේවල් තියෙන්න ඕනි කියලා ලෝකෙ කොහෙවත් නිර්වචන නැහැ. ඔයාට කැමති විදිහට මෙහෙයුම් පද්ධති හදන්න පුළුවන්. මොකද ඒ සමාගම් ඒ විදිහට මෙහෙයුම් පද්ධති හදනවා. නිසා මේ එහෙම මේ නිශ්චිත නිර්වචනයක් නැහැ. මේ ක්‍රමයටයි මේක තියෙන්න ඕනි. දැන් මෙහෙයුම් පද්ධති ඉතිහාසය ගත්තොත් එහෙම පුතේ මට දැන් ඒකට ලොකු කාලයක් යන නිසා කියන්න බෑ. ඒ කියන්නේ ඉතිහාසය කියන්නේ මේ Windows මෙහෙයුම් පද්ධති ගත්තොත්. Windows මෙහෙයුම් පද්ධති එහෙම ආවේ ඔය අපි ගත්තොත් Steve Jobs ඒ වගේම Windows මෙහෙයුම් පද්ධතිය නිර්මාතෘ Microsoft සමාගම Bill Gates. ඒතර Bill Gates, Steve Jobs Apple සමාගමේ නිර්මාතෘවරයෙක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේ දෙන්න එකතු වෙලා ඔය ඉස්සර කාලේ තිබ්බ පුතේ Xerox කියලා printing සමාගමක් ඇමරිකාවේ මුල්ම කාලේ printers හැදුවේ ඒගොල්ලෝ. ඔය print out කියලා තිබුණේ නැහැ. එතකොට printing copy කියලා තිබුණේ නැහැ. එතකොට තිබෙල පුතේ Xerox copy. Xerox. ඒගොල්ලෝ තමයි මුල්ම color display interface හදන්නේ. Xerox. ඉතින් මේ Xerox කියන සමාගම ඔය printing වලට interface එකක් හදන්න වෙනම ඒගොල්ලෝ ඇමරිකාවේ ප්‍රාන්තයක් අරගෙන ඒ ප්‍රාන්තයේ තමයි මට දැන් එහෙම ලොකු විස්තර මතක නෑ මේක පිළිබඳව ඔය printing වලට application එකක් software එකක් හදන්න කිව්වහම ඒගොල්ලෝ ඒ research center එකේ Alto Palo මට මතක විදිහට research center එකේ නම Alto Palo කියන research center එකේදී ඒගොල්ලෝ ඔය software එක හදන්න නැතුව OS එකක් හදනවා. ඉතින් ඔන්න ඔය OS එක හදලා ඕකේ ගැටලු ගිහිල්ලා ඕක රිජෙක්ට් කරලා පස්සේ මේක කැම්පස් එකේ ළමයිට පෙන්නමු කියලා ඒ එක්සිබිෂන් එකක් තියලා ඔය එක්සිබිෂන් එකට ස්ටීව් ජොබ්ස් සහ බිල් ගේට්ස් ඇවිල්ලා ඕක දැකලා ඔය තියෙන දේවල් හොරකම් කරගෙන මේ දෙන්න ඇග්‍රීමන්ට් ගහගෙන ඊට පස්සේ ඇග්‍රීමන්ට් වලට නඩු දාගෙන ඔහොම තමයි ඔය Windows මෙහෙයුම් පද්ධතිය ආවේ.
Apple මෙහෙයුම් පද්ධතියත් එක්ක. ඉතින් Apple මෙහෙයුම් පද්ධතියට Microsoft එක කියලා තියෙනවා අපි එහෙනම් මේකට Microsoft Office හදලා දෙන්නම් කියලා Steve Jobs ට. පස්සේ Steve Jobs ඉස්සෙල්ලම Apple OS එක හදනවා. එතකොට ඒකට Microsoft OS එක දෙන්න පරක් වුණා කියලා මෙයා Apple OS එක කලින් එළියට දානවා. ඕකට තරහ වෙලා Bill Gates නඩුවක් දානවා Steve Jobs ට. ඉතින් ඔහොම විවිධාකාර රස කතන්දර ගොඩක් තියෙනවා මේක තුල. අපි ඊගව දවසේ මම පැහැදිලි කරලා දෙන්නම් පුතාලට මේ කතාව අවශ්‍ය නම්. මොකද්ද මේ කියලා. මොකද මම මේ තිබ්බ මතකයේ තුල මම මේ දැන් සාකච්ඡා කිරීමකින් මම මේ පැහැදිලි කරේ මේ ඉතිහාසය ගැන කතා කරොත් එහෙම අපිට ගොඩාක් ඉතින් විස්තර කතා කරන්න තියෙනවා. ඉතින් එතකොට Xeroxලා තමයි අදටත් color display colorful interfaces හදපු ආයතනයක් විදිහට සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ හරහා තමයි Apple සමාගම ක්‍රමක්‍රමයෙන් මේ interfaces design කරගෙන ඉස්සරහට ආවේ පුතේ. මොකද color display monitor එකක් ඉස්සෙල්ලාම හදන්නේ Apple ලා. මුලින්ම mouse එක හදන්නේ Apple ලා. ඉතින් ඔය ගොඩාක් රස කතන්දර අපේ ඉතිහාසය තුල අපිට තියෙනවා. ඉතින් මෙතනත් ඒකයි කියන්නේ එහෙම අර OS එකක් හදනකොට ලෝකේ කවුරුත් ළමයි අර එහෙම නිර්වචන දුන්නේ නැහැ මේ විදිහට හැදෙන්න ඕනි කියලා. ඒකට හේතුව දැනට ලෝකයේ තියෙන මෙහෙයුම් පද්ධති එකිනෙකට වෙනස් ගති ලක්ෂණ පෙන්වීමයි. මොකද පුතේ දැන් ලෝකයේ තියෙනවානේ මෙහෙයුම් පද්ධති ගණනාවක්. නේද? දැන් මම පෙන්නුවේ කලිනුත් පුතාලට නේද? හිතලා බලන්නකෝ මේ OS ටික කොච්චරක් තියෙනවා මේ ටිකයි මේ. රයිට්? අපිට ගණන් කරගන්න බැරි තරමට තියෙනවා. නිසා මේ මෙහෙයුම් පද්ධති ඔක්කොම එකිනෙකට වෙනස් ගති ලක්ෂණ පෙන්වනවා. දැන් Windows මෙහෙයුම් පද්ධතියේ වැඩ කරාම පුතේ මේ Apple මෙහෙයුම් පද්ධතිය හාත්පසින් වෙනස්. Windows සහ Mac කියලා කියන්නේ දෙවිධයක්. Android phone එකක වැඩ කරපු කෙනෙක්ට Apple phone එකක වැඩ කරන්න ගියාම ආයෙ පිස්සු හැදෙනවා. ඒයි ඒවා එක විදිහ. ඒ නිසා එකම විදිහක් තියෙන්න ඕනි කියලා නැහැ. ඉතා අඩු මතකයක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක පරිශීලක හිතයිශී user friendly නොවන අතුරු මුහුණක් තිබිය හැක. මේකේ කියනවා පුතේ අඩු මතකයක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියක මෙමරි එක RAM එක ගොඩාක් ගන්නෙ නැහැ. මේ මෙමරි එක අඩුයි නම් අඩු මතකයක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක පරිශීලක හිතයිශී user friendly නොවන අතුරු මුහුණක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ මෙමරි එක අඩු වෙනකොට ලස්සන ඉන්ටර්ෆේසස් නැති වෙනවා. ඉන්ටර්ෆේසස් නැහැ. එතකොට අපිට කෝඩ් තමයි තියෙන්නේ. CMD වගේ කෝඩ් වලින් තමයි මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න වෙන්නේ. ඇයි මෙමරි එක අඩු වෙන්න මෙහෙන් ඉන්ටර්ෆේස් අයින් කරන්න වෙනවා. හැකි අතර ගිගාබයිට් ගණනක මතකයක් සහිත GB ගානක් දැන් අපේ Windows Apple ගත්තොත් එහෙම GB තියෙනවා 4ක් විතර. ඉතින් GB ගාන වැඩි එකක් ගත්තොත් එහෙම පුතේ මෙහෙයුම් පද්ධතියක පරිශීලක හිතයිශී අතුරු මුහුණක් තිබිය හැකියි. ඔව් ඒ කියන්නේ මෙමරි එක වැඩි ඒවා ලස්සන ඉන්ටර්ෆේස් තියෙනවා පුතේ. මේ වගේ පේන ඉන්ටර්ෆේස්. දැන් මේ පුතාලට පේන්නේ ලස්සන ඉන්ටර්ෆේසස්. එතකොට මේ වගේ ලස්සන ඉන්ටර්ෆේසස් දකින්න පුළුවන්ලු අපිට GB ප්‍රමාණය වැඩි මෙහෙයුම් පද්ධතිවල. මෙහෙයුම් පද්ධතියක් තෝරාගත යුත්තේ පරිශීලකයාගේ රුචිය අනුවයි. අන්න හොඳම වචනේ. මෙච්චර OS තියෙන ලෝකෙ පුතේ ඔයා OS එකක් තෝරගන්න ඕනි ඔයාගේ කැමැත්තට. මේක මේ පුතේ කාටවත් ඕනි හින්දවත් කවුරුත් කියන හින්දවත් ඔයා OS තෝරන්න එපා. ඔයා කැමති නම් Windows පාවිච්චි කරන්න. ඔයා කැමති නම් Ubuntu පාවිච්චි කරන්න. ඔයා කැමති නම් Mac එකක් නේද? Apple user කෙනෙක් වෙන්න. ඔයා කැමති නම් Android වලට ඔය Android phone එකක් ගන්න. ඔයා ඇස නැත්තම් Android වලට ඔය Apple phone එකක් ගන්න. අපි මේ කාටවත් ඕනි විදිහට OS එක තීරණය කරන්න යන්නේ නැහැ. මේ පරිශීලකයාගේ රුචිය මේක පුතේ ඔයායි වැඩ කරන්නේ. මේක පුද්ගලික පරිගණකයක්. නිසා ඔයාගේ කැමැත්තට ඔයා කරන්නේ ජීවිතේ තීරණ ගන්න ඕනි මේ විදිහට. තමන්ට වාහනයක් ගන්නවා නම් පුතේ තමන් ආස වාහනයක. සමන් සහකාරුවෙක් තෝරගන්නවා නම් ඒක පුතේ අපේ නිදහසේ අපි කැමති කෙනා තෝරගන්න ඕනේ. එයා හොඳ නෑ, එයා ලස්සන නෑ කියලා කවුරු හරි අපිට කියනවා නම් එයාට ඕනේ දේ අපි කරන්න ඕනේ නැහැනේ. අපි ජීවත් වෙන්නේ. අපේ මානසික තෘප්තිය. නිසා පුතේ මේ ගොඩක් පරිගණක මිලදී ගන්න ගියාම Dell හරි නෑ, HP හරි නෑ, Asus හරි නෑ, Apple හරි නෑ. ඒකට වඩා මේක හොඳයි. පුතේ සමාජය තුළ විවිධ පුද්ගලයන්ගේ මත වෙනස්. අර්ථකථන වෙනස්, දැනුම් පද්ධති වෙනස්. මම HP කම්පියුටර් එක වැඩ කරලා මොකක් හරි අවුලක් නිසා ඒක HP මට එපා වුණා කියලා මම තව කෙනෙක්ට කියලා හරියන්නේ නැහැ HP ගන්න එපා කියලා. එහෙනම් මම අනිත් ඒවාත් වැඩ කරලා බලන්න ඕනේ. මේ පුතේ. මම Toyota වාහනයක් පැදලා Toyota එකේ මගේ වාහනේ අවුලක් තිබ්බ කියලා මට බෑ කියන්න Toyota කවදාවත් ගන්න එපා කියලා. මම BMW පැදලා තියෙන්න ඕනේ එහෙනම්. කවුද දන්නේ Toyota වලට වඩා අවුල්ද කියලා BMW? එනිසා පුතේ විවිධ පුද්ගලයන්ගේ අර්ථකථන දැනුම් පද්ධති සමාජ මතවාද අපිව වෙනස් කරන්න බෑ. නිසා හැම වෙලාවකදීම මතක තියාගන්න IT කරන දරුවෝ විදිහට අපි හොඳ අවබෝධයකින් සිටිය යුතුයි. අපි තීරණ ගත යුත්තේ අපි උකහාගත් දැනුම භාවිතා කරමින්.
නිසා අපිට තව කාගෙන්වත් අවශ්‍ය වෙන්නේ උපදෙස් නෙවෙයි. අවවාද, අනුශාසනා. අපි කරන්න යන ක්‍රියාවට ඒ ක්‍රියාව සාර්ථක වීමට අවශ්‍ය කරන උපදෙස්. එහෙම නැත්නම් ඒ ක්‍රියාව තුළ කාට හරි පේනවා නම් දුර්වලතා අන්න ඒවයි අපිට අවශ්‍ය අවවාදය. එනිසා ඔහුට පුළුවන් ඕන නම් අපිට ආදර්ශයක් වෙන්න. එහෙම නැතුව කාට හරි එපා. ඔයා Windows පාවිච්චි කරන්න මෙපා. පාවිච්චි කරන Ubuntu කියලා අපිට කියනවා කවුරු හරි. අපි එයා Ubuntu දාන්න කිව්වනේ හින්දා අපි Ubuntu දැම්ම කියලා අපි එතන අවුල්. ඇයි? අපේ අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? ඊට ගැලපෙන OS එක අපි පාවිච්චි කරනවා. Windows 8 වලට ඔයා කැමති නම් Windows 8 වලට යන්න. 10 වලට කැමති නැත්නම් ඔයා 11 වලට යන්න. 11 කැමති නැත්නම් ඔයා වෙන එකකට යන්න. Ubuntu ඕන Ubuntu දාගන්න. අපි නෙට්වර්කින් වගේ කරනවා නම් Linux තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. ඒතර අපි නෙට්වර්කින් වලට යනවා නම් අපි OS එක විදිහට Linux පාවිච්චි කරනවා. දැන් Apple ගොඩක් අය පුතේ Apple computers අරගෙන Windows දාන්නේ. Mac එකෙන් අයින් වෙලා. එහෙනම් ඇයි Apple එකක් ගත්තේ? අපරාධෙනේ. එහෙනම් ඊට වඩා හොඳනේ සාමාන්‍ය ලැප් එකක් ගන්න තිබ්බනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මම කිව්වා මුලිනුත් මේ උගන්වපු සියලුම කාරණා මම මේ වීඩියෝ පාඩම් මාලාව තුල පුතේ විභාගේ ප්‍රශ්න අහන කොටස් නෙවෙයි සාකච්ඡා කරේ. මම මේ සාකච්ඡා කරේ අපේ ජීවිතයට අවශ්‍ය කොටස්. මම පුතාලා මෙතනදී හොඳ පැහැදිලි අවබෝධයක් එන්න ඇති. මේ ඔපරේටින් සිස්ටම් කියන්නේ මොනවද? ඔපරේටින් සිස්ටම් එකක මොනවද තියෙන දේවල්? ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? ඒතර ඔපරේටින් සිස්ටම් වර්ග මොනවද? මේ කර්නල් එක කිව්වේ මොකක්ද? මේගොල්ලෝ මොනවද පරිගණකයක ඇත්තටම කරන්නේ? මොනවද පාලනය කරන්නේ? අපි තාම මේ OS එකක් කරන දේවල් කතා කරේ නෑ. හැදින්වීම පුතේ. ඔපරේටින් සිස්ටම් එක හැදින්වීම තමයි අපි මේ ස්ලයිඩ් 7ක් පුරාවට මේ සාකච්ඡා කරගෙන ආවේ. එතකොට මෙතනින් පසුව අපිට කතා කරන්න පුළුවන් පුතේ OS වල පරිණාමය මෙහෙයුම් පද්ධතියක. right? ඒතර මෙහෙයුම් පද්ධතියක පරිණාමයට අදාළව මේ විදිහට ස්වාධීන මෙහෙයුම් පද්ධති, ජාලකරණ මෙහෙයුම් පද්ධති, right? මේ විදිහට අපිට කතා කරන්න තියෙනවා. ඔන්න ඊට පස්සේ ආයි අපි කර්නල් එක ගැන කතා කරනවා. කොහොම තමයි මේ කොටසේ අපි සාකච්ඡා කරන්නේ. ඒක නිසා අපිට ඉදිරියේදී මේ දේවල් කතා කරන්න හම්බ වෙනවා. නිබීත මෙහෙයුම් පද්ධති ඉදිරියේදී මේ ටික කතා කරන්න හම්බ වෙනවා. right. එහෙනම් මෙතනදී අන්න මේ කොටස මෙතනින් අවසන් කරනවා. පරිශීලකයාගේ රුචිය අනුව තමයි ඔබ මෙහෙයුම් පද්ධතියක් තෝරාගත යුත්තේ. අපි යමු ඊගාවට දරුවනේ ඔය කොටසම මොනවද මේ ස්වාධීන මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ? ස්වාධීන stand alone operating system. stand alone ස්වාධීන මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ පුතේ මේ අපි පාවිච්චි කරන්නේ. දැන් අපේ ජංගම දුරකථනයේ ස්වාධීනයි. මම විතරයි පාවිච්චි කරන්නේ. අපේ ගෙදර තියෙන පරිගණකය ලැප්ටොප් එක. එතකොට මෙන්න මේවා තමයි පුතේ ස්වාධීන පරිගණක. එතකොට වැඩතල පරිගණක ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් හෝ ජංගම පරිගණක මොබයිල් කම්පියුටර්ස් වල ක්‍රියාත්මක කළ හැකි මෙහෙයුම් පද්ධති ස්වාධීන මෙහෙයුම් පද්ධති ලෙස හඳුන්වයි. උදාහරණ Windows ඔන්න දැන් දරුවන්ට පේන්න තියෙන රූප සටහන Windows, Apple Mac OS එක, Linux, Unix, ඒ වගේම Android. මෙන්න මේවා තමයි පුතේ ස්වාධීන මෙහෙයුම් පද්ධති. දැන් ගොඩාක් දරුවෝ Windows පාවිච්චි කරලා තියෙනවා. Mac එකත් පාවිච්චි කරපු දරුවෝ ඇති. Android පාවිච්චි කරපු දරුවෝ ඇති. Linux පාවිච්චි කරපු දරුවෝ ඇති. ඉතින් Apple කිව්වහම පුතේ අපිට iOS ගන්න පුළුවන්, Mac OS ගන්න පුළුවන්. Windows වලත් Windows Mobile කියලා මතක ඇති පුතාලට Nokia ෆෝන් එක ඉස්සර ආවා Windows Mobile එකකුත්. ඉතින් දැන් නම් ඒව අයින් වෙලා තියෙන භාවිතයෙන්. ඉතින් ඔය කතා අපි පස්සේ කතා කරමු. මොකද දැන් Windows සමාගමේ shares ඉන්දියාව ගත්තට පස්සේ තමයි යම් කිසි ප්‍රමාණයකින් Nokia සමාගම සම්පූර්ණයෙන්ම ඉන්දියාව ගන්නවා. ඊට පස්සේ තමයි මේ Nokia සහ Windows එකතු වෙලා එන්නේ. ඊපස්සේ BlackBerry සමාගමත් ඉන්දියාව ගන්නවා. ඊට පස්සේ තමයි BlackBerry වල කඩා වැටීමක් සිද්ධ වෙන්නේ. Ubisoft Gaming මේකත් ඉන්දියාව ගන්නවා. ඉතින් මේ විදිහටම ඉන්දියාව තොරතුරු තාක්ෂණයත් එක්ක සීග්‍රයෙන් එකට මුහු වෙමින් ඉදිරියට යෑමේ සම්බන්ධයක්, ඒ කියන්නේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ හරහා ගොඩාක් කම්පැනි විනාශ වෙලා නැති වෙලා යන්නම ගියා. Land Rover සමාගම පවා, ඒ කියන්නේ වාහන හදන Benz වල පවා shares ඉන්දියාව සතුයි යම් යම් ප්‍රමාණයන් වලින්. ඉතින් ඒ නිසා මේ විදිහට පුතේ ලෝක වෙළඳපොළ තුළ මේ IT ශාස්ත්‍රය තුළ අද ඉන්දියාව ක්‍රමක්‍රමයෙන් ඉදිරියට එන්න උත්සාහ කරනවා ඇමරිකාව හා සාපේක්ෂව. මොකද ලෝකේ ප්‍රබල රටවල් විදිහට IT වල ඉහළටම ගිය රටවල් තමයි ලෝකේ ප්‍රබලයෝ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ තුලත් අර Windows Mobile සහ ගොඩාක් දේවල් නැත්තර නැති වෙන්නත් හේතුවක් වුණා. ඒ දේවල් විනාශ වෙන්නම හේතුවක් බවටත් පත් වුණා මේ දේවල්. ඉතින් Apple සමාගමේ shares එහෙම දීලා නැහැ. ඒ නිසා තමයි තාමත් ඔවුන්ගේ පැවැත්ම ඉදිරියටම මේ විදිහට යන්නේ. ඉතින් ඔවුන් ගොඩාක් සමාගම් වල shares ඒ විදිහට ගන්න උත්සාහ කරනවා. ඉතින් ඔය විදිහට BlackBerry, Vodafone, ඒ වගේම Nokia, Windows, ඉතින් ඔහොම යම් shares ප්‍රධාන ලෝකයේ වෙළඳපොලේ පවතින දේවල් ඉන්දියාව සතු කරගත්තා. ඉතින් මේ විදිහට අපිට ස්වාධීන මෙහෙයුම් පද්ධතිත් හම්බ වෙනවා. ඔන්න ස්වාධීන මෙහෙයුම් පද්ධති කියන්නේ පුතේ අර අපි කතා කරපු අපි භාවිතා කරන අපේ පෞද්ගලික උපාංගවල තියෙන මෙහෙයුම් පද්ධති තමයි
ස්වාධීන මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ. ඊගාවට ජාල මෙහෙයුම් පද්ධති. ජාල මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ පුතේ මේ සර්වර්ස්. දැන් Facebook සර්වර් එක, YouTube Google සර්වර් එකනේ. Google සර්වර් එක. ඒතර අපේ මේ ඔෆිස් වල තියෙන සර්වර්ස්. ඒ කියන්නේ පරිගණක ජාල. පරිගණක දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් එකට එකතු වෙලා නිර්මාණය වන පද්ධති තමයි පුතේ පරිගණක ජාල කියන්නේ. කම්පියුටර් සර්විස් කියන්නේ. දැන් මේ සර්වර් කම්පියුටර් වලට මේ ස්වාධීන මෙහෙයුම් පද්ධති දාන්න බෑ. අපි මේ පාවිච්චි කරන Android, Apple, Windows වගේ දේවල් මේ ජාල පරිගණක වලට දාන්න බෑ පුතේ. දැන් Facebook සර්වර් එකේ තියෙන්නේ Windows නෙවෙයි. අපි මේ වැඩ කරන. එතකොට මේ කියන්නේ ඒවා ජාල මෙහෙයුම් පද්ධති, network operating system. දැන් මේ රූප සටහනේ පේන්නේ පුතේ මේ විදිහට network මේ servers. ඒ බලන්න. ඒතර ඒවා Windows server වෙන්න පුළුවන්, Linux server වෙන්න පුළුවන්. මේ පරිගණක ගණනාවක් එකට එකතු වෙලා හැදිච්ච මහා පරිමාණ ජාල තමයි මේ. එතකොට පරිගණක ජාලගත කිරීම සඳහා සහාය දක්වන මෙහෙයුම් පද්ධති මේට අයත් වේ. මේවා පරිගණක ජාලයේ සේවා යෝජක පරිගණකය තුළ ස්ථාපනය කරයි. එතකොට මේ පරිගණක ජාලයටම සේවාව සපයන පරිගණකයක් තියෙනවනේ සර්වර් කම්පියුටරේ. එයා තමයි මේ අනිත් සියලුම පරිගණක එකට එකතු කරලා සම්බන්ධ කරගෙන ඉන්නේ. එතකොට අන්න ඒ පරිගණකයට දාන Windows මොනවද? මෙහෙයුම් පද්ධති. මේ තියෙන්නේ Windows Server OS එක. Windows OS නෙමෙයි පුතේ Server OS. එතකොට ඕක ඉතින් 2000 2003 2004 2012 2016 2019 මේ විදිහට තමයි යාවි 2013 කියලා මෙතන තියෙනවා. දැන් Windows Server OS 2016 12 ඒකේ ඉන්න network engineer ගේ කැමැත්ත පරිදි ඒකත් එයා දාගනි. 2016 යාපේකට එයා කැමති නම් එයා ඒක දායි. ඊට වඩා 19 හොඳයි නම් ඒක දායි. Apple ලටත් තියෙනවා පුතේ Apple Mac OS X server කියලා එකක්. Apple Mac OS X server. ඒකත් Apple server. ඊට පස්සේ Linux ලාගේ තියෙනවා Ubuntu server එක. Linux server එක, OpenSUSE server එක, Oracle Linux කියලා, CentOS, Arch Linux, Magia, ClearOS මේ ඔක්කොම පුතේ මොනවද මේ? server OS. server OS විදිහට තමයි මේ හැමෝම සලකන්නේ. වැනි මෙහෙයුම් පද්ධති හැදෙන්විය හැක. එතකොට මේ වගේ OS යොදාගෙන තමයි පරිගණක ජාල නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මේවා පුළුවන් ද අපිට පෞද්ගලික පරිගණක වලට දාගන්න මේ OS? බෑ. අපිට මේවා දාගෙන වැඩ කරන්න බෑ. ඒ OS එක වෙනස්. අර OS එක වෙන විදිහක් පුතේ. මේවා හදලා තියෙන්නේ ඒ කාර්යයන් වලට ගැලපෙන විදිහට. ඒ නිසා මේ පෞද්ගලික පරිගණක වල කාර්යයන් නෙවෙයි පුතේ ජාල පරිගණක වල තියෙන්නේ. ඒ නිසා මේවා වටහා ගන්න හරියට අවබෝධ කරගෙන ඊගාවට නිබීත මෙහෙයුම් පද්ධති embedded operating system. නිබීත embedded කියන්නේ පුතේ device එකත් එක්කම සම්බන්ධ වෙලා එන OS. දැන් ඔයා Apple phone එකක් ගත්තොත් එහෙම Apple phone එකත් එක්කමනේ OS එකේ ඉන්නේ. Android phone එකක් නේද? Android කියන්නේ Huawei phone එකක් ගත්තොත්, Samsung phone එකක් ගත්තොත් දැන් Huawei නැහැනේ අඩුයිනේ. Samsung ගත්තොත් Samsung phone එකත් එක්කමනේ Android එන්නේ. නැතුව mobile phone එක අරගෙන පුතේ ඔයා කැමති OS එකක් දාන්නේ නැහනේ. දැන් laptop එහෙම නැහැ. laptop desktop computers අරගෙන අපි OS එක දාගන්න ඕනේ. ගොඩක් laptop එකත් එනවා. right? laptop එකත් එන ඒවා තියෙනවා. legacy කියන එක. නමුත් ගොඩක් වෙලාවට අපිට කැමති OS එකක් ඒවට දාන්න පුළුවන්. දැන් mobile phone වලට එහෙම දාන්න බෑනේ පුතේ. ATM වලට එහෙම දාන්න බෑනේ. ATM යන්ත්‍ර වලට. එතකොට ඒ වගේ ඒවට අපි කියනවා නිබීත මෙහෙයුම් පද්ධති. embed වෙලා, එකතු වෙලා, එකට set වෙලා එන ඒවා. ජංගම දුරකථන PDA කියන්නේ පුතේ මේ තියෙන්නේ personal device assistant. ඒ කියන්නේ අර අපි පෞද්ගලික වැඩ කටයුතු කරගන්න ඒවා PDA මෙතන තියෙනෙත් ඒ වගේ PDA එකක්. අතර PDA, ජංගම දුරකථන PDA, tablet PC වැනි ජංගම උපාංගවල සහ විවිධ විද්‍යුත් උපාංගවල පරිපත පුවරු තුල ඇති BIOS chip තුල මෙම මෙහෙයුම් පද්ධති ස්ථාපනය කර ඇත. හරි. අපිට මෙතනදී ඒක BIOS කියලා අපි දාගමු. BIOS chip තුල මෙම මෙහෙයුම් පද්ධති ස්ථාපනය කර ඇත. උදාහරණයක් ලෙස Android, Windows CE, Windows Mobile, Palm OS, Palm Top වගේ යන්ත්‍රවලට ආපු ඒවා. Embedded Linux, BlackBerry OS එකත් මම කිව්වේ පුතේ BlackBerry phone එක ආවේ. දැන් නම් අයින් වුණා. Symbian OS ඉස්සර Nokia වලට ආවා දැන් ඒවත් අයින් වුණා. වැනි මෙහෙයුම් පද්ධති හැදින්විය හැක. දැන් මේ PDA එකෙන් පුළුවන් පුතේ මේ අලුත්ම එකක්. මේ තියෙන ඉස්සර එකක්. Apple සමාගම හදපු එකක් ඉස්සර කාලේ. black and white විදිහට තමයි ගියේ. මේ අලුත් එකේ පුළුවන් barcode read එක තියෙනවා, QR scan එක තියෙනවා. උතර මේ වගේ දැන් අද පුතේ දැන් අර ගොඩක් hotels වල එහෙම මේවා තියෙනවා මේ PDA. අර table එක ගාව ඉදලම පුතේ මේ ඔක්කොම data ටික input කරලා එතනින්ම bill එක print වෙනවා. අර බස් කොන්දොස්තර අතේ තියෙන අතේ බදින ඒවා. ඒවත් මේ වගේ. ඒකටම තමයි OS එකේ ඉන්නේ. ඒ අන්ත්‍රෙත් එක්කම, උපාංගයත් එක්කමයි. මේ ඔක්කොම එහෙමයි.
මේවට අපිට කැමති OS දාන්න බෑ. මොකද මේ උපාංගයටම ගැලපෙන්නේ උපාංගයටම හරියන්න තමයි OS එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ එතකොට මේ උපාංගයෙන් අපි කරන්නේ මොකක්ද? ඊට ගැලපෙන OS එක තමයි උපාංගය තුල තියෙන්නේ. ඉතින් අන්න ඒවා තමයි මේ PDA වගේ දේවල් සහ මේ ඒවා තමයි මේ embedded කියන්නේ. එතකොට ඒවා තියෙන්නේ මේක අදාළ BIOS වලමයි. right? BIOS chip තුලමයි මේවා තියෙන්නේ. BIOS CMOS ROM කියන chip තුලම තමයි මේවා එන්නේ පුතේ. ආයේ මේවා වෙනස් කරන්න බෑ. දැන් මේවා වෙනම hard disk වල හැමෙන්නේ නැහැ. දැන් ඔයා දන්නවනේ පුතේ දැන් Apple phone එකක් ගත්තොත් මේක ඇතුලේ වෙනම memory chip ඒ මොකුත් නැහැනේ. ඒ phone එකේ තියෙන ROM එක තුලම තමයි මේ ඔක්කොම විස්තර තියෙන්නේ. දැන් පරිගණකයක වෙනම hard එක තියෙනවා. hard එක ගැලුවොත් OS එක අයින් වෙලා යනවා. දැන් වාහන ගත්තත් එහෙමයි embedded. ඒ වාහනේටම system එක එනවා. දැන් BMW car එකක තියෙන ඒ OS එක ළමයි ගිහිලා Toyota car එකකට දාන්න බෑනේ. ඒකේ වාහනේටම හදලා ඇවිල්ලා තියෙන්නේ. ඒ වාහනේටම විශේෂිතයි ඒවා. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය විදිහට එන OS වර්ගයක් තියෙනවා. අපි ඒවට කියනවා embedded operating system කියලා. එහෙමනම් අපිට ඔන්න embedded operating system, ඊට පස්සේ network operating system, standalone operating system කියලා මෙහෙයුම් පද්ධති වර්ග තුනක් අපිට ඔන්න දැන් හම්බ වුණා. ඒතර ඒ තුනත් අපි අර වර්ගීකරණයට දාගන්න ඕනි. ඒ විදිහේ operating system වර්ග තුනක් අපිට දකින්න පුළුවන්. ඊගාවට මෙහෙම පද්ධතියක සංරචක කියලා අපි කතා කරනවා මේ ගර්භය ගැන. සංරචක ගොඩක් තියෙනවා. එතනදී මම හිතුවා අපි අර කලින් පැහැදිලි කරපු කර්නල් එක ගැන තව පොඩි පැහැදිලි කිරීමක් දරුවන්ට කරොත් හොඳයි කියලා. ගර්භය, මදය, තව කියනවානේ හරය. ඒකේ කර්නල්. පරිගණක මෙහෙයුම් පද්ධතියක ඉතාමත් වැදගත් කොටසක් ලෙස මෙහෙයුම් පද්ධති ගර්භය හැදින්විය හැකිය. පරිගණක මෙහෙයුම් පද්ධතියක ඉතාම වැදගත් කොටසක් තමයි ගර්භය. මම කිව්වනේ. මේට අදාළ විධාන සෑම විටම ප්‍රධාන මතකයේ තුල තැන්පත්ව පවතී. දැන් මේ තියෙන විධාන, මේ පරිගණකයේ තියෙන විධාන සෑම විටම ප්‍රධාන මතකයේ තුල තැන්පත්ව පවතී. RAM එකට තමයි ලෝඩ් වෙන්නේ ගර්භය තුල තියෙන දේවල් පුතේ. මම පැහැදිලි කරන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. පරිගණකය ඔන් වෙනකොට ඒ ගර්භය තුල තියෙනවනේ මේ විධාන. ඒවා ගිහිලා RAM එකේ ලෝඩ් වෙනවා. ඊට පස්සේ තමයි RAM එකෙන් තමයි පරිගණකයේ ක්‍රියාත්මක වීම සහ ඒ උපදෙස් දීම බලාගන්නේ. මොකද යම් ප්‍රමාණයක් RAM එකට එනවා පුතේ. OS එකේ. ඒක RAM එක තුල තමයි తాවකාලිකව ඒගොල්ලෝ ඒ දේවල් පාලනය කරන්නේ. අපි ෂට් ඩවුන් කරාම ආයෙ නැති වෙලා යනවා. එහෙනම් පවතී. පරිගණකයට අවශ්‍ය මූලික සේවාවන් මෙහෙයුම් පද්ධතියේ මෙම කොටසෙන් ලබා දෙයි. පරිගණකයට අවශ්‍ය මූලික සේවාවන්. පරිගණකයක මූලික සේවාවන් තියෙනවනේ. ඔන් වෙන්න ඕනි. ඔන් වෙනකොට මෙයා BIOS check කරන්න ඕනි. ඒ ටික කරලා ඉවර වෙලා අපේ device drivers ටික manage කරන්න ඕනි. hard disk එක manage කරන්න ඕනි. internet connection තියෙනවා නම් ඒවා බලා ගන්න ඕනි. කොච්චර වැඩ තියෙනවද? virus ආවොත් ඒවා හොයලා බලන්න ඕනි. නේද? මේ මූලික සේවාවන් මේ මෙහෙයුම් පද්ධතියේ මෙම කොටසින් තමයි ලබා දෙන්නේ. මොන කොටසින්ද? ගර්භය කියන කොටසින්. අපි ගර්භය ගැන පැහැදිලි කරානේ හොඳ අවබෝධයක්. ඒකයි මම කියපු දේ මේ තියෙන කර්නල් එක. මේ කර්නල් එක softwares එක්ක සම්බන්ධ වෙනවා. කර්නල් එක CPU එක, memory devices එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කර්නල් එකක් මේ මැද ඉඳලා softwares උත් මේ devices එක්ක සම්බන්ධ වෙමින් මෙහෙයුම් පද්ධතියක් අපිට ගලපලා කරලා හදලා දීලා තියෙන්නේ. ඉතින් දීර්ඝ විස්තරයක් එක්ක ඔන්න පුතාලට අද මෙහෙයුම් පද්ධති පාඩමේ ආරම්භය මේ අරගෙන ආවේ. ඉතින් පුතාලට පැහැදිලි ඇති දැන් නේද? මට පැහැදිලි කිරීම පමණයි මේ පාඩමේ ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මම පැහැදිලි කරනවා පුතාලා හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්නවා. ඉතින් මෙහෙයුම් පද්ධති කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ වගේ රටක විශාල ප්‍රමාණයකටම මගහැරුණු පාඩමක්. මම නොබියව කියනවා. ගොඩක් දරුවන්ට මෙහෙයුම් පද්ධති පාඩමේ ප්‍රශ්න තියෙනවා. ගොඩක් දරුවෝ කියනවා මෙහෙයුම් පද්ධති පාඩම අපිට හරියට තේරුන්නේ නැහැ කියලා. මේ වගේ ගොඩාක් චෝදනා තියෙනවා. ඉතින් එවැනි පසුබිමක තමයි පුතේ අපි මේ මෙහෙයුම් පද්ධති පාඩම අද ආරම්භ කරේ. ඉතින් මේ මෙහෙයුම් පද්ධති පාඩමේදී මේ මෙහෙයුම් පද්ධති පාඩම දන්න නොදන්න දෙපිරිසටම මේ පාඩම යම් තාක් දුරකට අවබෝධ වෙන ආකාරයට මේක තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඔබට මේ පැහැදිලි කිරීමට මම උත්සාහ කළා. ඉතින් එය තේරුණාද? ඒ පැහැදිලි කිරීම ඔබට කොතෙක් දුරකට සාධාරණයක් ඉෂ්ට වුණාද කියන බව ඔබ දන්නවා දරුවනි. ඉතින් මෙතනින් පසුව අපිට පුළුවන් මේ පාඩමට සම්බන්ධ වෙන්න, ප්‍රවේශ වෙන්න. අපි මේ පාඩමේ ප්‍රවේශයේ ආරම්භයයි මේ ගත්තේ. මේ OS පාඩම ගැන අවබෝධයක් හදාගත්තේ මේ. අපි මේ කරේ පුතේ මේ OS පාඩම ඉගෙන ගන්න කලින් ඔපරේටින් සිස්ටම් ගැන අවබෝධයක් ගත්තා. ඒ නිසා දැන් පුතේ පාඩම පටන් ගන්නවට වඩා හොඳට
පාඩම ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා දරුවන්ට ඒ අවබෝධය ලැබෙන්නේ නැති OS වර්ග මොනවද නේද? ලෝකේ තියෙන OS වර්ග මොනවද? පුතාලා සර්ච් කරලා බලන්න ඒවා. ඊගාව පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න කලින් දැන් පුතාලට පුළුවන් top 10 operating systems බලන්න. මොනවාද ලෝකේ තියෙන අංක 1ට තියෙන හොඳම OS එක? ඊගාවට තියෙන OS එක මොකද්ද? සල්ලි දීලා ගන්න OS වර්ග මොනවද? එහෙම සල්ලි දීලා ගන්නව නම් මිලෙන් වැඩිම OS වර්ග මොනවද? සාමාන්‍යයෙන් Windows මෙහෙම පද්ධතියක් සල්ලි දීලා ගත්තොත් කීයක් වෙනවද? ඒවැ ඩිෆරන්ස් මොනවද? දැන් Windows Pro කියලා තියෙනවා, Windows Enterprise කියලා තියෙනවා, Windows Ultimate කියලා තියෙනවා. මොනවද මේවා තියෙන වෙනස්කම්? Open source OS නිකන් ගන්න තියෙන OS මොනවද? ඒවා හදලා තියෙන්නේ කවුද? මොන මොන රටවල්ද? මොන මොන සමාගම්ද? මේ ගැන හොඳ අවබෝධයක්. මොකද මේ ඔක්කොම විෂය නිර්දේශේ නෑ පුතේ. ඒතර අපිට කියලා දෙන්න ගියාම අපිට තියෙන ඔක්කොම කියලා දෙන්නත් බෑ පුතේ. මොකද අපිට දීලා තියෙන කාලය, කාල පරිච්ඡේද සංඛ්‍යාව. ඒතර මේ දේවල් එක්ක පමණයි අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා පුතේ අපිට විෂය නිර්දේශයෙන් පිට තියෙන දේවල් සීමා සහිතවයි පාඩමට එකතු කරගන්න පුළුවන්. ඒවා සීමාන්තිකව අපිට පාඩම ඇතුළට ගේන්න බෑ. මොකද අපිට මේ පාඩම් පුතාලත් එක්ක කරගෙන යනකොට පුතේ ලිමිටේෂන්ස් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම එකතු වෙලා තමයි මේ පාඩම් මාලාව තුල ඔබට ගේන්න පුළුවන් දේවල් අරන් එන්නේ. ඉතින් මෙතනින් එහාට ඒ දේවල් පුතාලට බාරයි හොයලා බලලා මේ රිසර්ච් එක කරන්න. හොඳ අවබෝධයක් ගන්න. හරිද? එහෙම අරගෙන තමයි මේ පාඩම ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මගේ යෝජනාව තමයි පුතේ මේ හැම මාතෘකාවක්ම පුතාලා පුළුවන් තරම් රිසර්ච් කරන්න බලන්න. ඉතින් විෂය නිර්දේශය ලබා ගන්න, ගුරුවත් පොත්වල තියෙන මේ නෝට්ස් හදා ගන්න. ඉතින් ඒම හදාගෙන මේක කරගෙන යමු. එතකොට මේ උගන්වන කොටස් වලින් පුතාලා ෂෝට් නෝට් එකක් ගන්න. ෂෝට් නෝට් එකක් ගහගෙන ඉවර වෙලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අද මේ විදිහට පළමු එකකේ තමයි මේ අවසන් වෙන්න යන්නේ අපේ පස්වන පාඩමට අදාළව. අද පළවන වීඩියෝ පාඩම් මාලාව. ඉතින් මේකත් එක්ක අපි ඉදිරි වීඩියෝ පාඩම් මාලාව සම්බන්ධ කරගමු. දරුවෝ සියලුම දෙනා ඒවටත් සම්බන්ධ වෙමු. ඉතින් පළවෙනි මේ පාඩම් මාලාව එහෙමනම් අවසන් කරන්නයි යන්නේ. මොකද අපි පැයකට වැඩි කාලයක් මේ පැහැදිලි කිරීම කරන්න පුතේ අද කාලය යොදාගත්තා. ඉතින් දීර්ඝ පැහැදිලි කිරීමක්. ඉතින් මෙතනින් අපි මේ කොටස අවසන් කරනවා පුතේ. අපි ඉදිරි කොටස් වලින් නැවත හමු වෙනකම් මේ කොටසෙන් එහෙමනම් අවසන් වෙනවා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.